පසුගිය වර්ෂයට සාපේක්ෂව සංසන්දනය කරද්දී ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩිද කොහොමද තත්ත්වය? 1960 දශකයේ ඉඳන්ම අපේ රටේ ඩෙංගු රෝගය වාර්තා වුණත් පහුගිය දශකයක දෙකක කාලයේදී ඉතාමත්ම විශාල වශයෙන් මේ ඩෙංගු රෝගය වාර්තා වෙන්න පටන් ගත්තා. මේක ඇවිල්ලා වෛරස් උනක් මේ වෛරස් වලට ඇත්ත වශයෙන්ම අපිට ඖෂධ නැහැ. ඒතර වෛරස් එකකින් යම්කිසි කෙනෙකුට රෝගයක් හැදුනහම ඒක සනීප වෙන්නේ ඇඟේ තියෙන ප්‍රතිශක්තියෙන්. මේ මදුරුව වැඩියෙන්ම දෂ්ට කරන්නේ දහවල් කාලේ. ඉර නැගගෙන එනකොට, එළිය වැටිගෙන එනකොට, ඒ වගේම හවස කකුල් වැටිගෙන එනකොට. අයිබෝන් ඔබෙක් වන්නේ ටොක් 24 සජීවී වැඩසටහන සමගින් අද ජූලි මාසයේ 25 වෙනි සඳුදා අපේ රට දේශපාලනික වශයෙන් යම්කිසි ස්ථාවර තත්ත්වයකට පත්වී තිබෙන මොහොතක අද දවසේදී ජාතික ඩෙංගු මර්ධන දිනයක් බවට නම් කරලා තිබෙනවා. වසංගත රෝග පිළිබඳව කතා කරද්දී අපේ රටට පහුගිය කාලේ කොවිඩ් වසංගතය ආවා. කොවිඩ් වසංගතය අපේ රට දේශපාලන ආර්ථික සමාජීය වශයෙන් විශාල පසුබෑමකට ලක් කිරීමට සමත් වුණා. දැනින් අනතුරුව නැවතත් ඩෙංගු වසංගතය ඉස්මතු වෙලා තිබෙනවා. අද දවස විශේෂයෙන්ම ඩෙංගු මර්ධන දිනයක් බවට පත් කරලා තියෙනවා, නම් කරලා තියෙනවා. ඒ නිසා හැමදාමත් රටේ කාලීන ගැටලු, කාලීන මාතෘකා කතා කරන ටොක් 24 වැඩසටහන අද තීරණය කරා මේ පිළිබඳව කතා කරන්නට. මොකද ඩෙංගු රෝගයෙන් ඔබ ආරක්ෂා වෙන්නට ඕනි, රට ආරක්ෂා වෙන්නට ඕනි, දය ආරක්ෂා වෙන්නට ඕනි. ඒ නිසා මේ පුරා පැයක හෝරාව අපි වෙන් කරේ මේ පිළිබඳව කතා කරන්නට. මේ ගැන කතා කරන්නට අද අපි අපේ ටොක් 24 මැදිරියේ විශේෂ ආරාධිත අසුන වෙන් කරේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය සුදත් සමරවීර මහතාට. අයිබන් ඔබතුමාට මුලින් බොහොම ස්තුතියි. කාර්යබහුල දවසක ඩෙංගු මර්ධන දිනයක් බවට පරිවර්තනය කළ තියෙන දවසක අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට ඔබතුමාට මුලින්ම බෙහෙවින්ම ස්තුතියි. අපේ වැඩසටහනට ආරම්භයක් ලබා ගත්තොත් අද දවස ජාතික ඩෙංගු මර්ධන දිනයක් බවට පරිවර්තනය කරලා තිබෙනවා, පත් කරලා තියෙනවා, නම් කරලා තියෙනවා. අද ජූලි මාසේ 25 වෙනිදා. ඇයි මෙහෙම දිනයක් බවට නම් කරේ? පසුගිය වර්ෂයට සාපේක්ෂව සංසන්දනය කරද්දී ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩිද කොහොමද තත්ත්වය? ඩෙංගු ගැන මං හිතන්නේ අපේ රටේ අය ජනතාවට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. පහුගිය අවුරුදු දෙකේදී අපි කොවිඩ් ගැන බොහෝම කතා කළා. නමුත් කොවිඩ් තිබුණේ නැත්නම් මම හිතන්නේ අපි වැඩියෙන්ම කතා කරන රෝගය වන්නේ ඩෙංගු. ඊට කලිනුත් එහෙමයි. හැම අවුරුද්දකම අපි වැඩියෙන්ම කතා බහ කළේ ඩෙංගි ගැන. මොකද 1960 දශකයේ ඉඳන්ම අපේ රටේ ඩෙංගු රෝගය වාර්තා වුණත් පහුගිය දශකයක දෙකක කාලයේදී ඉතාමත්ම විශාල වශයෙන් මේ ඩෙංගි රෝගය වාර්තා වෙන්න පටන් ගත්තා. ඒ වගේම අපේ රටේ විශේෂයෙන්ම ඉස්සෙල්ලම තිබුණේ නගර ආශ්‍රිතව නැත්නම් ජනගහනය අධික පළාත්වල විතරයි ඩෙංගි රෝගය. නමුත් දැන් මුළු දිස්ත්‍රික්ක 25ෙම හැම දිස්ත්‍රික්කයකම මේ රෝගය වාර්තා වෙනවා. ඉතින් අපේ රටේ විශාල වසංගතයක් ආවා. විශාලතම වසංගතය ආවා 2019 අවුරුද්දේ 2017 අවුරුද්දේ අපිට 1,80,000කට අධික රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙලා අපිට විශාල වසංගතයක් ආවා. ඊට පස්සේ 2019 වර්ෂයේදී ඒ වගේම විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා, ලක්ෂයක අධික ප්‍රමාණයක්. නමුත් 2020 සහ 2021 වර්ෂ දෙක මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි දැක්ක රෝගීන්ගේ වාර්තා වීමේ අඩුවක්. ඒක අපේ රටේ විතරක් නෙමෙයි, මුළු ලෝකේ හැමතැනම අපි දැක්ක දෙයක්. ඒකට ප්‍රධානම හේතුව විදිහට කියන්නේ මේ මිනිස්සු සංචරණය කිරීම, මිනිස්සු ගමන් බිමන් යෑම, තමුන්ගේ වැඩපළවලට, කාර්යාලවලට, එහෙම නැත්නම් වෙනත් ගමන් බිමන්, එහෙම නැත්නම් දරුවෝ ඉස්කෝලේ යන එක, මේව හැම දෙයක්ම අඩු වෙලා මිනිස්සු ගෙවල් වලට සීමා වුණා. ඒකත් එක්ක තමයි මේ ඩෙංගු වසංගතය අඩු වුණයි කියන දේ පහුගිය අවුරුදු දෙකේදී හිතුවේ. නමුත් අවාසනාවකට 2021ේදී එක පැත්තකින් කොවිඩ් හොඳට පාලනය කරලා අපි නැවතත් අපේ ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කරගෙන එනකොට අපේ මේ සංචරණ සීමාවල් නැති වෙලා නැවතත් මිනිස්සු සාමාන්‍ය විදිහට එදිනෙදා වැඩ කටයුතු වලට සහභාගී වෙනකොට අපි දැක්කා මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ විතර ඉඳන් ක්‍රමයෙන් අපේ රටේ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒක වැඩි වෙලා අත් වශයෙන්ම ගිය අවුරුද්දේ අපිට වාර්තා වෙච්ච රෝගීන් ප්‍රමාණය 40,000කට ආසන්න ප්‍රමාණයක්. නමුත් මේ වෙනකොට මේ ජූලි මාසේ වෙනකොටම අපි ඒ ප්‍රමාණය ඉක්මවා ගිහින් තියෙනවා මේ රටේ වාර්තා වෙන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය. ඉතින් පහුගිය සතියෙන් සතිය අපි ගන්නකොට රෝගීන්ගේ වාර්තා වීම ශීඝ්‍රයෙන් වර්ධනය වෙගෙන එන්න පටන් ගත්තා. ඒ නිසා තමයි අපිට සිද්ධ වුණේ විශේෂිත දිනයක් විදියට අද දිනය
ඩෙංගු මර්ධන දිනයක් නැත්නම් මදුරු මර්ධන දිනයක් විදිහට ප්‍රකාශයට පත් කරන්න. වෛද්‍යතුමනි මේකට හේතුව විදිහට ඔබතුමා දකින්නේ මොකක්ද? යම්කිසි අවස්ථාවක ඩෙංගු රෝගීන් මට්ටමක තිබිලා ඩෙංගු රෝගය පිළිබඳව අපි පහුගිය කාල සීමාවේ වැඩිපුර කතා බහට ලක් කරෙත් නැහැ. නමුත් එකපාරටම ඩෙංගු රෝගීන් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. දැන් සතිපතා දිනපතා ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. මේකට හේතුව විදිහට ඔබතුමා දකින්නේ මොකක්ද? හේතු ගණනාවක් තියෙනවා. ප්‍රධානම කාරණය තමයි මේක බෝ වෙන්නේ මේ වෛරසයකින්. මේ වෛරසය සංක්‍රමණය කරන්නේ වෛරසය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට අරන් යන්නේ මදුරුවෙක් විසින්. මදුරුව වර්ග දෙකක් ඉන්නවා. ඊඩිස් කියන මේ කාණ්ඩයට අයිති මදුරුවෝ දෙන්නෙක් ඊජිප්ටයි සහ ඇල්බෝපික්ටස් කියන මේ මදුරුවෝ දෙන්න තමයි මේකට වග කියන්න ඕනේ. මදුරුව පුංචි වුණාට මදුරුවා බොහෝම කාර්යක්ෂමයි, තීක්ෂණයි. ඒක නිසා පරිසරයට හොඳට අනුගත වෙලා හොඳට හැඩගැහිලා මේ වෛරසය සංක්‍රමණය වෛරසය පතුරවන්න බොහොම සක්‍රියව දායක වෙනවා. ඉතින් අපිට එයත් එක්ක තමයි මෙතන තියෙන සටන කරන්න වෙන්නේ. ඉතින් මේ තත්ත්වයේ යටතේදී අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේ පළවෙනි කාරණය තමයි මිනිසුන්ගේ සංචරණය වැඩි වුණාම එතකොට මේ උණ තියෙන රෝගියෙක් එයාට මේ ඩෙංගු තියෙනවා නම් එයාගෙන් තවත් මේ කෙනෙකුට එතකොට එයාගෙන් මදුරයෙකුට ඒ වෛරසය ගිහිල්ලා ඒ මදුරුවගෙන් තවත් කෙනෙකුට ඒක බෝ වෙන එක වැඩි වෙනවා. විශේෂයෙන්ම මෙයා ගමන් කරනවා වැඩි නම්. මොකද ඒකතකොට එක තැනකදී යාට වැළඳෙනවා රෝගේ. නමුත් එයා තව තැනකට ගිහිල්ලා එතන ඉන්න මදුරුවන්වත් ආසාදනය කරලා එතනත් බෝ කරනවා. ඉතින් ඒ විදිහට මේක පැතිරීම ඇති වෙනවා. ඒක ප්‍රධානම කාරණේ. අනිත් එක තමයි තියෙන රටේ තියෙන මේ අනිත් එක අපි දකින දෙයක් තමයි මේ මදුරුව වැඩියෙන්ම බෝ වෙන්නේ වතුර තියෙනවා නම්. එතකොට මේ අපේ වර්ෂාව තියෙනවා මෝසම් වර්ෂාව. මේ මෝසම් වර්ෂාවත් එක්ක මේ මදුරුව බෝ වෙන තැන් වැඩි වෙනවා. වැඩිවීමත් එක්ක එතකොට මදුරුව බෝ වීම වැඩි වෙනවා. ඒකෙන් එතකොට ඩෙංගු රෝගය වැඩි වෙනවා. ඒක ඊළඟ කාරණේ. ඊළඟ එක තමයි මේ වෛරසය ගත්තාම මේ වෛරසයේ කාණ්ඩ හතරක් තියෙනවා. අපි කතා කරනවා එක එක ප්‍රභේද ගැන කොවිඩ් වල. ඒ වගේ මේ වෛරසයට ඩෙංගු වෛරසයට තියෙන ප්‍රභේද හතරක්, කාණ්ඩ හතරක්. එතකොට ඒ කාණ්ඩ හතර සාමාන්‍යයෙන් සාපේක්ෂව ස්ථාවරයි. ඒ හතරයි තියෙන්නේ. නමුත් ඒ හතර ගත්තාම එක කලාපයක එක කාලයකට තියෙන්නේ පළවෙනි කාණ්ඩය වෙන්න පුළුවන් නැත්නම් දෙවෙනි කාණ්ඩය වෙන්න පුළුවන්. ඒතකොට ගොඩක් අයට ආසාදනය වෙන්නේ ඒ කාණ්ඩය. නමුත් ඊට පස්සේ ඒ පරිසරයට අලුතෙන් කාණ්ඩයක්. එතකොට වෙනත් කාණ්ඩයක්. නැත්නම් උදාහරණයක් විදිහට මේ කාණ්ඩ දෙක වෛරසය තිබිච්ච තැනකට කාණ්ඩ තුන වෛරසය කොහෙන් හරි ආවනම් ඊට පස්සේ අවිල්ලා ඒක මදුරුවන්ගෙන් ඊට පස්සේ පැතිරෙන්න පටන් ගත්තාම අන්න ඒ වෙලාවට රෝගය වැඩිපුර අපි දකිනවා. එතකොට වසංගත තත්ත්වෙන් යනවා. එතකොට මෙන්න මේ විදිහේ කාරණා කටයුතු කීපයක් එකට එකතු වීම නිසා තමයි අපේ රෝගය මේ වසංගත තත්ත්වෙන් වාර්තා වෙන්නේ. විතර වෛද්‍යතුමනි දැන් අපි පාරිසරික තත්ත්වයන් පිළිබඳව කතා කරොත් අපි ඉන්නේ දැන් අද ජූලි මාසයේ 25 අගෝස්තු මාසයේ එළඹෙන්නට තියෙනවා. සාමාන්‍යයෙන් මේ ජූලි අගෝස්තු මේ මාසවල ඩෙංගු රෝගීන් වාර්තා වීම සාමාන්‍ය කාරණයක්ද පසුගිය වර්ෂයත් එක්ක සංසන්දනය කරලා සාපේක්ෂව බලද්දී එහෙමත් නැත්නම් මේ තත්ත්වය අසාමාන්‍ය තත්ත්වයක්ද? පාරිසරික තත්ත්ව පිළිබඳව අපි කතා කරලා බලද්දී අපි ප්‍රධාන වශයෙන්ම ගත්තාම අපේ තියෙන මෝසම් වර්ෂා කාල දෙකක්. එකක් තමයි මේ මැයි මාසේ ජූලි වගේ කාලයේදී නිර්තදිග මෝසම් වෙනවා. ඊට පස්සේ නොවැම්බර් දෙසැම්බර් වෙනකොට ඊසාන දිග වර්ෂාව වෙනවා. එතකොට මේකත් එක්ක මදුරුවන්ගේ බෝ වෙන ස්ථාන වැඩි වෙලා රෝගය කොහොමත් වාර්තා වීම වැඩි වෙනවා. අපේ ඒක නිසා අපේ රටේ අපි හැමතිස්සෙම දකිනවා යම්කිසි විදියකින් වසංගත තත්ත්වයකට එහෙම නැත්නම් රෝගීන් වැඩියෙන් වාර්තා වීමේ කලාප දෙකක්. ඉතින් ඒකත් එක්ක සාපේක්ෂව ගත්තාම යම්කිසි ප්‍රමාණයකට අපි මේ රෝගීන්ගේ වැඩිවීම බලාපොරොත්තු වෙන්න ඕන. නමුත් අනිත් අවුරුද්දොත් එක්ක සාපේක්ෂව ගත්තාම විශේෂයෙන්ම ගිය අවුරුදු දෙකේ නම් කොහොමත් රෝගීන් අඩු වුණා. නමුත් අනිත් අවුරුදු වල එක්ක සාපේක්ෂව ගත්තාම මේ අවුරුද්දේ රෝගීන්ගේ වාර්තා වීමේ යම්කිසි වැඩියක් ප්‍රමාණයක් දකිනවා. ඒ වගේම තමයි 2019 අපි දැක්ක මේ රෝගීන් වැඩියෙන්ම වාර්තා වීමක් තිබුණා ලක්ෂයකට අධික ප්‍රමාණයක්. ඒ හා සමානම රටාවක් තමයි අපි මේ අවුරුද්දෙත් පෙන්වන්නේ. ඉතින් ඒ නිසා අපිට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න වෙනවා ඒ හා සමානව තවදුරටත් රෝගීන්ගේ වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒතර වෛද්‍යතුමනි අපි දැන් ජූලි 25 මේ සඳුදා මේ කාල සීමාව අපි කොයි වගේ අවධියකදී ඉන්නේ? කියන්නේ මේ අද දවසේදී වාර්තා වෙන ඩෙංගු රෝගීන් ප්‍රමාණය ඉදිරි සතියේදී එන්නට වැඩි වෙන්නට පුළුවන්ද? වැඩි වෙනවා නම් කොච්චර ශීඝ්‍රතාවයකින්ද වැඩි වෙන්නට පුළුවන්? අපි දැන් ඉන්නේ කොයි වගේ අවධියකද? මේ අවධිය ඔබතුමා කොහොමද අපිට විස්තර කරලා දෙන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. මේ ඇත්ත වශයෙන්ම ගත්තහම පහුගිය කාලේ අපි සතිපතා ගත්තහම රෝගීන්ගේ කීප ගුණයකින් වැඩිවේගෙන එහෙමක් දැක්කා.
නමුත් පහුගිය සති 2-3 අතර කාලයේදී අපි දැක්ක කුඩා අඩුවීමක් තියෙනවා. ඒ අඩුවීම තියෙනවා. එතකොට ඒක තමයි සාමාන්‍යයෙන් වසංගත රෝගයක තියෙන රටාව. රෝගය වැඩි වෙගෙන ගිහිල්ලා ඊට පස්සේ ක්‍රමානුකූලව අඩු වෙනවා. මේ අඩුවීම හැබැයි මේ අඩුවීම තියෙනවයි කියලා අපිට සතුටු වෙන්න බෑ. ඒක හින්දා තමයි විශේෂයෙන්ම අපි මේ 25 වෙනිදා මදුවපන දිනයක් විදිහට ප්‍රකාශයට පත් කළේ. මොකද අපේ මදුරුවන්ගේ වර්ධනය මෙහෙම රෝගීන්ගේ අඩුවීමක් දැක්කට මේ මදුරුවෝ බෝ වෙන එක අඩුවීමට හේතු අඩු නොවීමට හේතු වෙන සකාරණා සාධක ගණනාවක් අපේ තාමත් එහෙමම රැඳිලා තියෙනවා. විශේෂයෙන්ම මේ අද පවතින ආර්ථික ප්‍රශ්නය, ඉන්ධන ප්‍රශ්නය මේවත් එක්ක ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ තත්ත්වය හින්දා අපි තමයි මේ රෝගීන්ගේ යම්කිසි සාපේක්ෂව පොඩි අඩුවීමක් දැක්කත් අපි මේක දකින්නේ ඉස්සරහට ආපහු රෝගීන්ගේ වැඩිවීමක් දකින්න පුළුවන් කියලා. ඒතර වෛද්‍යතුමනි දැන් ඩෙන්ගු රෝගය ගත්තාම මේ රෝගයට ගොදුරු වෙන ජනතාවගේ වයස් කාණ්ඩය පිළිබඳව පුරෝකථනයක් කරන්නට පුළුවන්ද? එහෙමත් නැත්නම් වයස් තරාතිරමකින් තොරව ඕනෑම පුද්ගලයෙක්ට මේ රෝගය වැළඳෙන්නට පුළුවන්ද? දැන් අපි මේක සරලව කතා කරොත් දැන් වාර්තා වෙලා තියෙන රෝගීන් ලයිස්තුව දිහා බලද්දී මේ වසරේ දැනට වාර්තා වෙලා තියෙන රෝගීන් ලයිස්තුව දිහා බලද්දී ඩෙන්ගු රෝගය වැළඳීමේ වැඩිම අවදානමක් තියෙන්නේ මේ වයස් කාණ්ඩයේ පුද්ගලයන්ට කියලා අපිට එහෙම වයස් කාණ්ඩයක් නම් කරන්නට පුළුවන්ද? කොහොමද ඩෙන්ගු රෝගය වැඩියෙන්ම වාර්තා වෙන්නේ, වැඩියෙන්ම හැදෙන්නේ සක්‍රීය වයසේ පසු වෙන අය. එකක් තමයි පාසල් වයසේ ඉන්න අය, ඉස්කෝලේ යන කට්ටිය, ඊළඟට රස්සාවලට යන අය. ඉතින් මේ අවුරුද්දේත් අපි ඒක දකිනවා. මේ අවුරුද්දේ වැඩිවිකම ඉස්කෝල ළමයි දරුවෝ හිටිය ගෙදර. ඉතින් ඒ නිසා දරුවන් අතර රෝගීන් වාර්තා වීමේ යම්කිසි සුළු ප්‍රමාණයක් අඩුවීමක් තියෙනවා. නමුත් වැඩියෙන් අපිට රෝගීන් වාර්තා වෙන්නේ විශේෂයෙන් ගත්තාම මේ සක්‍රිය නැත්තම් අපේ ආර්ථිකයට දායක වෙන වයසේදී අවුරුදු 20යි 50යි අතර වගේ. ඒක අතක තමයි වැඩියෙන්ම රෝගීන් අපිට වාර්තා වෙන්නේ. දැන් අපි මේ රෝගය පිළිබඳව මතක් කතා කරන්නට ඕනි. මොකද ඕනෑම දෙයක අවදානම් අපිට දැනුණාම තමයි අපි වෛද්‍යතුමනි ප්‍රවේශම් වීම පිළිබඳව වැඩිදුරටත් කතා කරන්න සහ තැකීමක් සිද්ධ කරන්නේ. මේ ඩෙන්ගු රෝගය කියන්නේ මේක කොයි වගේ රෝගයක්ද? ඇයි මේක මේ තරම් අවදානම් වෙන්නේ? කොයි විදිහේ අවදානමක්ද ඩෙන්ගු කියන රෝගය ජනතාව තුළ ඇති කරන්නේ? මම හිතන්නේ ප්‍රවේශම් වෙන්න මේ ඩෙන්ගු රෝගයේ තියෙන අවදානම දැනගැනීම ඉතාමත් වැදගත් කියලා මම හිතනවා. ඔව් ඩෙන්ගු කියන වචනේ ගත්තහමත් මේක අප්‍රිකාවෙන් බිඳිලා ආපු වචනයක් අප්‍රිකානු භාෂාවකින්. ඒකේ තේරුම තමයි මේ ඇට කැඩෙන කියන අපි දන්නවා අපේ ඇගේ තියෙන අස්තියක් එහෙම කැඩුනොත් එහෙම කොයිතරම් වේදනාවක්ද තියෙනවද කියලා. ඒ වගේම තමයි මේ ඩෙන්ගු රෝගය රෝග ලක්ෂණ සහිතව ඩෙන්ගු රෝගය හැදුනහම තියෙන දේ තමයි ප්‍රධාන වශයෙන්ම ඇගේ ප්‍රතිතේන තද වේදනාව, හිසකදය, ඒ වගේ දේවල්. ඉතින් හැබැයි මේ වැදගත්ම දේ තමයි මේ කිසිම දෙයක් නැතුව ඩෙන්ගු රෝගය හැදෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ ප්‍රතිශතයක් විදිහට ගත්තාම 20%ක විතර වගේ ප්‍රමාණයකට. නමුත් බොහෝ පිරිසකට ඩෙන්ගු රෝගය හැදිලා කිසිම විදිහකින් රෝග ලක්ෂණ නැතුව ඒක සනීප වෙන්නත් පුළුවන්. ඊට පස්සේ රෝග ලක්ෂණ ගත්තාම හැදුනහම සාමාන්‍යයෙන් අපි ප්‍රතිකාර කරන්න තත්ත්වයට එනකොට ඒක ඇඟපතේ තද වේදනාව, ඊට පස්සේ ඇස් යට වේදනාව, වමන යෑම, කෑම අරුචිය, ඇඟේ පතේ පැල්ලම් රෑෂ් එකක් පතුවීම, ඒ වගේම සමහරලාට පාචනය වගේ තත්ත්වයක් එන්න පුළුවන්. ඊට අමතරව එතනින් එහාට ගිහිල්ලා මේක තත්ත්වය දරුණු වෙන්න පුළුවන් සමහර අයගේ මේ ඩෙන්ගු රෝගයේ රක්තපාත තත්ත්වයට. ඒ අවස්ථාවේදී යම්කිසි කෙනෙකුගේ ඇඟෙන් ලේ ගැලීම් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ ලේ ගැලීම් සිද්ධ වෙනවයි කියන්නේ සමහර වෙලාවට අපේ විදුරු බහින් ලේ ගලන්න පුළුවන් දත් මදිනකොට. කහිනකොට ලේ යන්න පුළුවන්. අපි වමන යනකොට අපේ ආමාශයේ තිබිලා ලේ නැත්තම් කළු පාටට එන්න පුළුවන් ලේ වෙනස් වෙච්ච ලේ. අපි මල පහ කරනකොට ලේ පිට වෙන්න පුළුවන්. සමහරවිට අපේ ඇඟපත කොහේ හරි තැළුනොත් එතන නිල් පාට පැල්ලමක් එන්න පුළුවන්. තැලෙන්නෙත් නැතුව සමහරවිට පැල්ලමක් එන්න පුළුවන්. අපි ඉන්ජෙක්ෂන් එකක් මොනවා හරි ගැහුවා නම් එතනින් ඒක එතන සාමාන්‍ය ලේ නවතිනවා. ඊට පස්සේ නැත්තම් අපි සාම්පල් එකක් ගන්න ලේ ගත්තොත් එතනින් ලේ නවතිනවා. නමුත් දිගින් දිගටම ලේ ගැලීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ රක්තපාත තත්ත්වය එනවා. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා කම්පන තත්ත්වයක් එන්න පුළුවන්. මේ කම්පන තත්ත්වයට හේතුව තමයි අපේ තියෙන මේ රුධිර වාහිනී පද්ධතියේ තියෙන දියර ප්‍රමාණය. ඒ දියර ප්‍රමාණය මේ රුධිර වාහිනී පද්ධතියෙන් එළියට කාන්දු වීමක් සිද්ධ වෙනවා. ඒක කාන්දු වෙලා සමහරට ආමාශය ඇතුළට එහෙම නැත්නම් පෙනහළු වලට නැත්නම් ශරීරයේ වෙන තැනකට ඒ කාන්දු වීම නිසා එයා කම්පන තත්ත්වයකට යන්න පුළුවන්. මේ කම්පන තත්ත්වයකට යනවා කියන්නේ එතකොට එයාගේ තියෙන ඔක්කොම පරිවෘත්ති රටාවන් ඔක්කොම දේවල් වෙනස් වෙනවා. ඒ තත්ත්වයක් යටතේ ඒ කම්පන තත්ත්වය අවසාන වශයෙන් මරණයකින් කෙලවර වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඩෙන්ගු කියන්නේ මාරාන්තික රෝගයක් කියලා අපි කියන්නේ ඒ හින්දා.
සාමාන්‍යයෙන් කෙනෙක් දැන් රෝහලකට ප්‍රතිකාර ගන්නට එන්න ඕනි. දැන් ඔබතුමා රෝග ලක්ෂණ ගණනාවක් විස්තර කරා. ওই රෝග ලක්ෂණ ගණනාවම තිබ්බොත්ද මට ඩෙන්ගු කියලා සැක හිතලා බෙහෙත් ගන්නට එන්න ඕනි? කොහොමද රෝගියෙක් කවුරු හරි පුද්ගලෙක් රෝහල වෙත එන්නට ඕනි ඔය කියන රෝග ලක්ෂණ වලින් මොන රෝග ලක්ෂණ ටික තිබ්බොත්ද? මේ දවස්වල ගත්තහම ප්‍රධානම දේ තමයි උණ. ඩෙංගු කියන්නේ උණ රෝගයක්. ඒතකොට උණ තියෙනවා නම් තමයි අපි මේ ප්‍රධාන වශයෙන්ම සැක කරන්න යට ඩෙංගු තියෙනවා කියලා. හැබැයි මේ කාලේදී උණ තියෙන කෙනෙක් ඩෙංගු වෙන්න පුළුවන්. නැත්නම් කොවිඩ් වෙන්න පුළුවන්. අපි දන්නවා කොවිඩ් නැවතත් ඉසෝසෝගෙන එනවා අලුත් ප්‍රභේදයක් එක්ක. එහෙම නැත්නම් මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සා රෝගය ෆ්ලූ එක කියලා කියන ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරෙනවා. ඉතින් ඉන්ෆ්ලුවෙන්සා වෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය සම්ප්‍රදේශයක් උනත් වෙන්න පුළුවන්. වෙන උණ රෝගයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මෙතනදී කෙනෙකුට මේ මෙන්න මේක මට තියෙන්නේ ඩෙන්ගුද මට තියෙන්නේ ඉන්ෆ්ලුවෙන්සාද කොවිඩ්ද කියලා කෙනෙකුට තියෙන උණත් එක්ක එයාට ඒක හිතා ගන්න බෑ. වෛද්‍යවරයෙකුට උනත් ඒක කෙලින්ම හිතා ගන්න අමාරුයි. ඉතින් නමුත් කෙනෙකුට පැය 24ක් යනකල් උණ තියෙනවා කියලා කලබල වෙන්න ඕනේ නැහැ. උණ හැදිච්ච ගමන් බය වෙන්න ඕනෙත් නැහැ. 1960 දශකයේ ඉඳන්ම අපේ රටේ ඩෙන්ගු රෝගය වාර්තා වුණත් පහුගිය දශකයක දෙක කාලයේදී ඉතාමත්ම විශාල වශයෙන් මේ ඩෙන්ගු රෝගය වාර්තා වෙන්න පටන් ගත්තා. ඒක අපි ඒ වෙලාවට නිර්දේශ කරනවා. දෙවැනි කාරණය තමයි එයාගේ ඇඟ වියලිය ගතියක් වෙන්න. එහෙම නැත්නම් විජලනය වෙන්න හොඳ නැහැ. ඒ නිසා එයා හොඳට දියරජ ද්‍රව්‍ය පානය කරන්න ඕන ඇඟ විජලනය නොවී තියාගන්න. ඉතින් මේ දෙක කරලා එයා පැය 24ක් යනකල් බලන්න පුළුවන්. ඒ කාලය තුලදී එයාට පුළුවන් ඇඟේ වේදනාව තියෙනවා නම් එහෙම නැත්නම් තද හිස රදේ වගේ තියෙනවා නම් පැරසිටමෝල් කියන ඖෂධය ගන්න. මෙතනදී ඉතාමත්ම වැදගත් මේක ඩෙන්ගු රෝගයේදී ඔය වගේ උණ රෝගය තියෙනකොට ඇඟේ ප්‍රති වේදනාව උණට ගන්න ඕනේ පැරසිටමෝල් විතරයි. ඒ කියන ඖෂධය විතරයි. ඒකත් නියම මාත්‍රාවෙන් එතකොට නියමිත පරතරයක් ඇතුව ගැනීමට වග බලා ගන්න ඕන. ඒ අවශ්‍ය නම් විතරයි. පැරසිටමෝල් ඇරෙන්න වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ තියෙනවා ඇඟේ පතේ වේදනාවට සහ උණට. ඉබියුප්‍රොෆෙන් කියලා තියෙනවා. ඊට පස්සේ මෙපිනමික් ඇසිඩ් කියලා තියෙනවා. තව ඩයික්ලොෆෙනක් කියන කාණ්ඩයේ ඖෂධ තියෙනවා. මේ විදිහට තවත් ඖෂධ වර්ග ගණනාවක් වෛද්‍යවරුන්ට පුංචි බාධා කිරීමක් කරන අවස්ථාව ලබා දෙන්න මේ කියන ඖෂධ අපිට වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව ඇඟේ පතේ වේදනාව තිබ්බයි කියලා ලබා ගන්නට පුළුවන්ද? නියමිත විදියට නම් මේ වගේ ඖෂධ වෛද්‍යවරුගේ නිර්දේශයකින් තොරව ගත යුතු නැහැ, ගන්න බෑ. නමුත් අපි දන්නවා අපේ රටවල් වල සමහරලාට ඖෂධ ශාලාවලට ගිහිල්ලා ඕවර් ද කවුන්ටර් ඉල්ලපුවම මේ වගේ ඖෂධ ගැනීමට හැකියාව තියෙනවා සමහර ෆාමසි වලින්. ඉතින් ඒක නිසා එකතරා විදිහක අවභාවිතයක් වෙනවා. ඉතින් ඒ අවභාවිතය ඒක හින්දා තමයි අපි කියන්නේ විශේෂයෙන්ම මතක් කරන්නේ මේ වගේ ඖෂධ. සමහරවිට වෙන කෙනෙකුට ගෙනාවු ඒ ඖෂධයක් ගෙදර තියෙන්න පුළුවන්. ඉතින් මේක මට දුන්නා මේ ડોක්ටර් මේක මට හොඳට ඇඟේ පතේ අමාරුව මේකට සනීප වුණා. ඒකෙන්ද ඔයාට අරන් බලන්න කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. පැරසිටමෝල් වලට ඔබට ගිහිල්ලා වෙන කිසිම ඖෂධයක් ගන්න හොඳ නැහැ. මොකද ගත්තොත් එහෙම ඒකෙන් සංකූලතා ඇති වෙලා මිය යන්න පුළුවන්. ඉතින් ඒක නිසා උණ තියෙනවා නම් පැරසිටමෝල් විතරක් කරන් පැය 24ක් බලන්න. පැය 24කට වඩා කෙනෙකුට උණ තියෙනවා නම් එයා අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන. මේ අවස්ථාවේදී අපේ තියෙන ඉන්ධන අර්බුදයේ හින්දා කෙනෙකුට යන්න තියෙන ගමන් අපහසුව හින්දා සමහර විට මේක පස්සට දාන්න ඉඩ තියෙනවා. හැබැයි මේ අපි මේ වෙලාවේ වැඩ කරන්නේ මාරාන්තික ලෙඩක් එක්ක. ඉතින් ඒක නිසා ඒ පස්සට දැමීම නම් මේ අවස්ථාවේදී සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ පැය 24කට වඩා කෙනෙකුට උණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. එතකොට වෛද්‍යවරයෙකුට පුළුවන් වෙනවා හරියට ඒක පරීක්ෂා කරලා රෝග නිශ්චය කරන්න. ඒතර වෛද්‍යතුමනි ඩෙන්ගු රෝගය වැළඳුනාට පස්සේ වැළඳුනායින් අනතුරුවත් මේ ඩෙන්ගු රෝගයේ විවිධ අවදීන් තියෙනවා. අපි දකිනවා එක් පුද්ගලයෙක්ට හැදුනාට පස්සේ ඔහු සුව වීමට ගන්නා කාලය තවත් පුද්ගලයෙක් හැදුනාට පස්සේ සුව වීමට ගන්නා කාලයට වඩා වෙනස්. මේව හැදුනාට පස්සේ මේ ඩෙන්ගු රෝගය ඇතුළත විවිධ අවදීන් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රභේද තියෙනවද? ඩෙන්ගු රෝගය ආවට පස්සේ රෝග ලක්ෂණ ඇතිවීම සහ රෝගයේ සුව වීම ගත්තාම හැමෝටම එක ආකාරයකට සිද්ධ වෙන්නේ. නමුත් ඒකේ පොඩි පරාසයක් තියෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ සාමාන්‍යයෙන් වෛරසය ඇඟට ඇවිල්ලා දවස් කිහිපයක් ඇතුළත සමහරවිට දවස් දෙකක් ඇතුළත ඉස්සර නම් අපි කියන්නේ දවස් 3ක් විතර වගේ යනකොට තමයි රෝග ලක්ෂණ මතුවෙන්නේ කියලා. නමුත් ඊට කලින් උනත් දැන් මතුවෙන්න පුළුවන්. එහෙම මතුවෙලා ඊට පස්සේ ඒක උණ එනවා. ඊට පස්සේ මේක ඇවිල්ලා වෛරස් උනක්. මේ වෛරස් වලට ඇත්ත වශයෙන්ම අපිට ඖෂධ නැහැ. ඒකට වෛරස් එකකින් යම්කිසි කෙනෙකුට රෝගයක් හැදුනහම ඒක සනීප වෙන්නේ ඇඟේ තියෙන ප්‍රතිශක්තියෙන්. ඇඟ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ක්‍රියාත්මක වෙලා ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිශක්තිය නිපදවලා
ඒකින් තමයි වෛරසය විනාශ කරලා ශරීරය බේරගන්නේ නැත්තම් එයාව සනීප කරන්නේ. ඉතින් මේ තත්ත්වයේ යටතේදී ඒ විදිහට ඒ ප්‍රතිශක්තියත් එක්ක එයාගේ රෝග ලක්ෂණ පහවීමට යම්කිසි කාලයක් ගත වෙනවා. ඉතින් ඒකේ පොඩි පොඩි වෙනස්කම් පරාසයක් තියෙන්න පුළුවන්. නමුත් හැමෝටම එකම ආකාරයට තමයි ඒක බලපාන්නේ. ඒතර වෛද්‍යතුමනි යම්කිසි පුද්ගලයෙක් ඩෙන්ගු රෝගය වැළඳිලා රෝහලට ආවොත් වර්තමානයේ රටේ තියෙන අර්බුදත් එක්ක ආර්ථික අර්බුදත් එක්ක රටේ තියෙන විවිධ අපහසුතාවයන් එක්ක රෝගියාට අවශ්‍ය කරන දේවල් ටික ලබා ගන්න පහසුකම් රෝහලේ තිබෙනවද? අපි ඒ පිළිබඳව කතා කරමු. ඊට පෙරත් අපි කෙටි විරාමයකට යන්නට ඕනි. ඔබට විශේෂයෙන් සඳහන් කරන්නට ඕනි අද දවසේදී ජාතික ඩෙන්ගු මර්ධන දිනයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. නම් කරලා තියෙනවා. අපි දේශපාලනික වශයෙන් අපේ රට යම්කිසි තැනකට ගමන් කරලා තියෙන කාල සීමාවක අපිට දැන් නැවතත් දරුණු රෝගයක් එක්ක වසංගත රෝගයක් එක්ක පොරබදින්නට සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා රටේ වර්තමාන අර්බුද ක්‍රියාත්මක වෙද්දී අර්බුදත් එක්ක මේ රෝගය පිළිබඳව නිවැරදිව දැන ගැනීම වැදගත්. මොකද හැම දෙයකටම වඩා පුද්ගලයෙක්ට අපිට වටින්නේ ජීවිතය නිසා. මේ පිළිබඳව අපි තවදුරටත් කතා කරමු විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් විරාමයෙන් අනතුරුව ටොක් 24 සජීවී වැඩසටහන සමගින් අපි කතා කරමින් සිටින්නේ මේ දවස්වල අපේ රටේ පැතිර යන ඩෙන්ගු රෝගය පිළිබඳව. මේ දවස්වල අපේ රටේ ඩෙන්ගු රෝගීන් ශීඝ්‍රයෙන් වාර්තා වීම හේතුවෙන් අද ජූලි 25 වෙනිදා ජාතික ඩෙන්ගු මර්ධන දිනයක් බවට පරිවර්තනය කරලා තිබෙනවා, පත් කරලා තිබෙනවා, නම් කරලා තිබෙනවා. ඒ නිසා අද මේ පුරා පැයක් අපි කතා කරන්නේ මේ පිළිබඳව. වෛද්‍යතුමනි අපි විරාමයට යද්දී කතා කරමින් හිටියේ යම්කිසි පුද්ගලයෙක් ඩෙන්ගු රෝගයට ගොදුරු වෙලා එම් පුද්ගලයා රෝහලට පැමිණියයින් අනතුරුව අපේ රටේ වර්තමානයේ තියෙන අර්බුදත් එක්ක ඒ පුද්ගලයා අවශ්‍ය කරන පහසුකම් ටික සපයන්නට රෝහල් කාර්ය මණ්ඩලයට වර්තමාන හැකියාවක් තියෙනවද? එහෙම නැත්නම් මොන හරි බාධක සීමා තියෙනවද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ඩෙන්ගු රෝගය හැදුනොත් ඊට පස්සේ සනීප වෙන්නේ සුව කරන්නේ තමුන්ගේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය. එතෙන්දී වෛද්‍යවරුන් විදිහට අපි කරන්නේ යාට අවශ්‍ය පහසුකම ඒ සඳහා අවශ්‍ය කරන යම්කිසි උදව්වක් දෙන එක විතරයි. එතෙන්දී වැදගත්ම දේ තමයි මේ රෝගියෙකුගේ තියෙන රුධිරයේ තියෙන තරල ප්‍රමාණය, දියර ප්‍රමාණය හරියට කළමනාකරණය කරන එක. ඒක හරියට උනේ නැතිකොට තමයි ගොඩක් වෙලාවට කම්මන තත්ත්වයට යන්නේ. ඒ වගේම මරණයෙන් කෙලවර වෙන්නේ. ඉතින් මෙතෙන්දී රෝහලකදී ගොඩාක් වෙලාවට කරන්නේ යාව බොහොම හොඳට බලා කියා ගැනීම සහ මෙන්න මේ දියර ප්‍රමාණය දීම එක හරියට නිවැරදිව සහ ක්‍රමානුකූලව ලබා දීම. ඉතින් ඒ සඳහා අවශ්‍ය දේවල් වගේම වෙනත් ජීවිතය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන ඩෙන්ගු රෝගය කළමනාකරණය කිරීමේදී අවශ්‍ය වෙන ඖෂධවල යම්කිසි විදිහක හිඟයක් නැහැ කියලා මට සහතිකව කියන්න පුළුවන්. ඒතර වෛද්‍යතුමනි අද දවසේ තමයි ජාතික ඩෙන්ගු මර්ධන දිනයක් බවට පරිවර්තනය කරලා තිබෙනවා. අපි මේ දක්වා කාල සීමාව තුළ අපේ වැඩසටහනේ ඩෙන්ගු රෝග කියන්නේ මොකක්ද, මොනවටද මේකට තියෙන රෝග ලක්ෂණ, ඒ වගේම කොයි වගේ අවදානමක්ද තියෙන කියන කාරණා ටික පිළිබඳව කතා කරා. කොහොම නමුත් ඩෙන්ගු රෝගේ වැළඳෙන්නට කලින් මේක මර්ධනය කර ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද වෛරසයක් මගින් වැළඳෙන රෝගයක්. ඒ නිසා ඒ වෛරසය වැළඳෙන්නේ නැතුව සිටීම තමයි අතිශය වැදගත් කාරණය. දැන් අද දවසේදී ජාතික ඩෙන්ගු මර්ධන දිනය බවට අද දවස නම් කරලා තියෙනවා. එතකොට අද දවසේ මේ බලාගෙන අපේ රටේ සමස්ත ජනතාවට තියෙන කොයි වගේ කාර්යභාරයක්ද? මෙතනදී මම කලිනුත් කිව්වා මේ වෛරසය කෙනෙකුෙන් කෙනෙකුට ගෙනියන්නේ මදුරුවා. මදුරුවා දෂ්ට කළොත් තමයි මේක වෙන්නේ. ගැහැණු මදුරුවා තමයි දෂ්ට කරන්නේ. මොකද ගැහැණු මදුරුවාගේ ඇඟේ තියෙන බිත්තර ටික මෝරන්න එයාට රුධිරය ඕන. එතකොට මිනිහාගෙන් තමයි ගොඩක් වෙලාවට ඊඩිස් ඊජිප්ටයි කියන මදුරුවා ලැබොන්නේ. ඇල්බෝපෙක්ටස් කියන මදුරුවා මිනිසුන්ගෙත් ලැබෙනවා, සත්තුන්ගෙත් ලැබෙනවා. ඉතින් ඒ විදිහට ගත්තාම මේ ලේ උරාබීම හින්දා තමයි මේක යන්නේ. එතකොට මේ මදුරුවා බෝ වෙන්නේ කොහෙද කියලා ගත්තොත් මේ මදුරුවා බෝ වෙන්නේ ගොඩක් වෙලාවට පැහැදිලි ජලයේ. පැහැදිලි ජලයේ ඒ වගේම ජලයේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක් ඇති. සමහර වෙලාවට මේ තියෙන අපේ මැංගුස්ටින් ලෙල්ලක, අමුටන් ලෙල්ලක, එහෙම නැත්නම් යෝගට් කෝප් එක වගේ එකතු වෙන වතුර ප්‍රමාණයක් හොඳටම ඇති මේ මදුරුවට බෝ වෙන්නේ. ඉතින් එතකොට මේ මදුරුවා පිටතර දානවා එතන. පිටතර දාලා සාමාන්‍යයෙන් සමහර වෙලාවට පරිසර තත්ත්වය හොඳ නැත්නම් එහෙම පිටතර වේලිලා අවුරුද්දක් දෙකක් වුණත් තියෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පිටතර දාලා දිය වතුරේ දැම්මොත් සතියක් වගේ යනකොට මදුරුවා එතනින් එළියට එනවා. එතකොට මේ විදිහට මදුරුවා යනවා. එතකොට මෙන්න මේ තියෙන දේවල් මේ ඩෙන්ගු මදුරුවා බිත්තර දාන තැන් කොහෙද කියලා බැලුවොත් ගොඩක් වෙලාවට තියෙන්නේ අපි ජීවත් වෙන මේ පරිසරයේ අපි ජීවත් වෙන ගෙවල් ඇතුලේ. එහෙම නැත්නම් ඒ වට බොහොම ආශ්‍රිත පරිසරය. අන්න ඒක නිසා තමයි අපේ පරිසරය පිරිසුදුව තියාගන්න ඕනේ. ඒ වගේම තමයි අපි පහුගිය කාලේ දැක්ක දෙයක් තමයි නිරීක්ෂණය කරපු ඉතාමත්ම වැදගත් කාරණයක් තමයි ගෙවල් වල මේ වගේ මදුරු බෝවෙන ස්ථාන තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගෙවල් 100ක් විතර ගත්තොත් ගෙවල් සාමාන්‍යයෙන් 5-10 අතර ප්‍රමාණයක මේ වගේ මදුරු බෝවෙන ස්ථාන තිබුණා. නමුත් එතනින් ඔබට ගිහිල්ලා රජයේ ආයතන ඊට පස්සේ ඉදිකිරීම් තැන්, ඒ කියන්නේ අපි බිල්ඩින් හදන තැන්, එහෙම නැත්නම් පොදු ස්ථාන තියෙන ආගමික ස්ථාන වගේ තැන්
පාසල් මේ වගේ තැන්වල ගත්තහම මේ පරිශ්‍ර මේ 100ක් විතර බැලුවොත් මේ 20ක 30ක විතර වගේ මදුරු බෝ වෙන තැන් තියෙනවා. එතකොට අපි දකින දෙයක් තමයි ගෙවල් වලටත් වඩා මදුරු බෝ වෙන ස්ථාන වැඩියෙන් තියෙන තැන් තමයි මේ අපි දවල් කාලයේ ජීවිතයේ කාලය ගත කරන තැන්. කාර්යාලය වෙන්න පුළුවන්, පොදු ස්ථානයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාසලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම වැදගත් දේ තමයි මේ මදුරු වැඩියෙන්ම දෂ්ට කරන්නේ දහවල් කාලේ. ඉර බෑ නැගගෙන එනකොට, එළිය වැටීගෙන එනකොට, ඒ වගේම හවස කරුවල් වැටිගෙන එනකොට. එතකොට මේ කල් වෙලාවට අපි වැඩියෙන්ම ඉන්න තැන්වල මදුරු බෝ වෙන තැනුත් වැඩි. අනිත් එක මේ ගෙදරක සමහර වෙලාවට තියෙන යෝගට් කෝප්පයක් එහෙම නැත්නම් අපේ ශීතකරණ එක තැටියක වගේ තැනක මල් පෝච්චි එක වගේ දෙයක බාල්දියක වගේ තැනක තියෙන වතුර ප්‍රමාණය මදුරු කීටය සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඔබට ගිහිල්ලා බලන්න අපි හිත ඉදිකිරීම කරන තැනක. එතකොට සමහරවිට මේ කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාලා ඒ ස්ලැබ් එක උඩ වතුර පිරුණාම ඒ ස්ලැබ් එකේ පුරාම මදුරු කීටය ඉතා 100,000 ගණක් ඉන්න පුළුවන්. ඒ වගේ මේ පොදු ස්ථානවල ප්‍රමාණය ස්ථානය විශාලයි, ජලය එකතු වීම විශාලයි, මදුරු බොවීමත් විශාලයි. ඉතින් ඒක නිසා මේ වසංගතය පතුරවන්න මේ වගේ ස්ථාන විශාල වශයෙන් දායක වෙන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි අපි මෙතනදී විශේෂයෙන්ම අද දවසේ ඉලක්ක කළේ අප දහවල් කාලයේදී ජීවිතය ගත කරන රජයේ හෝ වේවා නැත්තම් පෞද්ගලික හෝ වේවා ආයතනයක්, කර්මාන්ත ශාලාවක්, ඉදිකිරීම් පරිශ්‍රයක්, පොදු ස්ථානයක්, ආගමික ස්ථානයක්, එහෙමත් නැත්තම් පාසලක්. අපි දන්නවා අද පාසල් පටන් ගත්තා. දීර්ඝ කාලයක් නිවාඩුවට ඉස්කෝල වහලා තිබුණාම මේ තැන්වල මදුරු බෝ වෙන ස්ථාන වැඩි වෙලා තියෙන්න පුළුවන්. අපි අපේක්ෂා කළා, අපි බලාපොරොත්තු වුණා පහුගිය සතියන්තයේදී ඒ තැන්වල ඉස්කෝලවල මේ පිරිසුදු කිරීමේ ව්‍යාපෘතියක් කරයි කියලා. එහෙම වුණේ නැත්තම් මේ පාසල උත්මේතකට ඇතුළත් වෙනවා. මේ වගේ තැන්වල අපි මදුරු බෝ වෙන ස්ථාන හොයලා ඒ විනාශ කිරීම. අඩුම වශයෙන් ඒ දවසේ පැයක් කාලය අද දවසේ ගත කරන්න ඕන. ඒ ආයතනයේ ඉන්න සියලුම දෙනා එකතු වෙලා මේ මදුරු බෝ වෙන ස්ථාන හඳුනගෙන ඒ විනාශ කිරීමට කටයුතු කරන්න ඕන. අපිට මතක් කරනවද ජාතික ඩෙන්ගු මර්ධන දිනය නිසා අද ඔබ සිටින්නේ කාර්යාලය වෙන්නට පුළුවන්, පාසල වෙන්නට පුළුවන්, පල්ලිය වෙන්නට පුළුවන්, පන්සල වෙන්නට පුළුවන්. මේ සිටින ස්ථානයේ අවම වශයෙන් පැයක කමන කාලයක් මිඩංගු කරලා ස්ථානය පිරිසිදු කරගන්නට. මොකද අපිට වැදගත් වෙන්නේ ජීවිතය. දැන් වෛද්‍යතුමනි, ඔබතුමා වැදගත් කාරණයක් සඳහන් කරා. දීර්ඝ පාසල් නිමාඩුවකට පස්සේ අද සඳුදා දවසේදී ජූලි 25 සඳුදා දවසේදී පාසල් ආරම්භ කරනවා. ඒ වගේම ඔබ වැඩසටහන ආරම්භයේදී සඳහන් කරා ඩෙන්ගු මදුරුව දෂ්ටනය කිරීමේ වැඩිපුර හැකියාව තිබෙනවා කියලා. සක්‍රිය පුද්ගලයන්ට, දරුවන්ට දෂ්ටනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව පාසල අද දීර්ඝ කාලයකට පස්සේ පටන් ගත්තා. එක් අන්තයකින් දරුවෝ ඉලක්ක වෙලා තිබෙනවා. ඒ අනුව පාසල් දරුවන්ට කොයි වගේ අවදානමක්ද තියෙන්නේ මේ කාල සීමාවේදී? පාසල් දරුවන්ට මේක වැළඳීමේ විශාල අවදානමක් තියෙනවා. අපි හැමදාම දැක්කා සාමාන්‍යයෙන් පාසල් යන වයසේ අයට වැඩිපුර මේ රෝගයට ගොදුරු වීම තියෙනවා. ඒ වගේම මරණයෙන් ගැලවීමත් සිද්ධ වෙන්න පුළුවන්. දරුවෙක් මේ වගේ රෝගයකින් වළක්වා ගත හැකි සහ ජීවිතේ බේරා ගත හැකි රෝගයකින් මේ යෑම ඇත්තම ඛේදජනකයි. ඒක නිසා අපි තාමත්ම විශාල වශයෙන් පරිස්සම් වෙන්න ඕන. අපි කිව්වා මේකේ වැදගත්ම දේ තමයි, හොඳම දේ තමයි අපි මදුරුවන්ව බෝ වෙන තැන් නැති කරලා මදුරු ගහනේ නැත්නම් මදුරුවන්ගේ ප්‍රමාණය අඩු කිරීම. අපි එතනින් ඔබට ගිහිල්ලත් විශේෂයෙන්ම පාසල් දරුවෝ ගැන කතා කරනකොට අපි කතා කරන්න ඕන මේ මදුරුව ඊට පස්සේ ඇවිල්ලා දෂ්ට කරන එක වළක්වන්නත් අපිට කරන්න පුළුවන් කාරණා කටයුතු කීපයක් තියෙනවා. අපි ඒක කරන එක හොඳයි. එකක් තමයි විශේෂයෙන් මේ දරුවෝ පාසල් යනකොට වෙන්න පුළුවන්, නැත්නම් එළි බහනියට බහැලා එළි මහනේ සෙල්ලම් කරනකොට වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ ඉර නැගගෙන එන උදේ වරුවේ හවස් වරුවේ ඒගොල්ලන්ට ඇඟ පුළුවන් තරම් ආවරණය වෙන විදිහ ඇඳුමක් අඳිනවා නම් ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට මදුරුවාට දෂ්ට කරන්න තියෙන අවස්ථාව සහ ස්ථාන අඩු වෙනවා. ඒක සාපේක්ෂව අඩු වෙනවා. එතකොට අපි ඒක වැළැක්වීමක් කරනවා. ඒක උදාහරණයක් විදිහට දිග ඇඳුමක්, අත අද්දිග, කකුල් දිග ඇඳුමක් අඳින්න පුළුවන්. ඒ වගේ කරන එක වැදගත්. ඊළඟට තියෙනවා වෙළඳ පොලේ තියෙනවා මදුරු විකර්ෂක කියන ඖෂධ. ඒ මදුරු විකර්ෂක කියන්නේ ඒවා අපේ ඇඟේ ගයවහම ආලේප කරපුවහම මදුරු ඇවිල්ලා දෂ්ට කරන්න තියෙන හැකියාව අවම වෙනවා. ඉතින් ඒ වගේ අර ඇඳුම ඇඳුවට පස්සේ එළියට නිරාවරණය වෙන, හම නිරාවරණය වෙන තැන්වල මේ මදුරු විකර්ෂකයක් ආලේප කරන්න පුළුවන්. එතකොට තවත් දුරටත් දරුවා ආරක්ෂා වෙනවා. මේ විදිහට අපිට කරලා පුළුවන් දරුවන්ව මේ ගොදුරු වීමෙන් පුළුවන් බොහෝ දුරට වළක්ව ගන්න. ඒතර වෛද්‍යතුමනි, අපි වැඩසටහන ආරම්භයේ සිටම මේ දක්වා කතා කරා ඩෙන්ගු රෝගය කියන්නේ තරමක් භයානක රෝගයක්. ඔබතුමා සඳහන් කරා මේක මරණයකින් වුණත් කෙලවර වෙන්නට පුළුවන් රෝගයක් කියලා. එතකොට අද දවසේදී පමණක් අපි වැඩ කරන ස්ථාන ටික පිරිසිදු කරලා මේ ඩෙන්ගු රෝගයෙන් මිදෙන්න නතර වෙන්නට අපිට පුළුවන්. ඒක ප්‍රමාණවත්ද?
එහෙම ප්‍රමාණවත් වුණානම් අපි මේ අවුරුදු ගණනාවක් තිස්සේ හැම තිස්සෙම නැවත මේ මදුකම්බුවෙන් තැන් නැති කරන්න කියලා අපිට කියන්න සිද්ධ වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ගත්තහම මේ ඩෙංගු මදුකවා කියන්නේ එක පැත්තකින් අපේ කියන ක්‍රියාකාරීත්වයට කරපු දඬුවමක් වගේ. මොකද අපේ අතින් සිද්ධ වෙන සුළු අඩුපාඩුවෙන් සුළු මග හැරීමෙන් මේ ඩෙංගු මදුකවා බෝ වෙන්න පුළුවන් තැන් අපි නිර්මාණය කරනවා. උදාහරණයක් විදිහට අපි පොල් කට්ටක් එළියට විසිකලොත් ඒක දෙයක්. කමුටන් ලෙල්ලක් එළියට විසිකලොත් යෝගට් කෝප්පයක් එළියට විසිකලොත් ඒක. සමහරවිට අපේ ගෙදර තියෙන පුළුවන් වැලි ගොඩක් අපි මේ වැලි ගොඩ වැස්සෙන් පරිස්සම් කරගන්න අපි ඕක පොලිතීන් එකකින් වහනවා. ඒ පොලිතීන් එක වල ගැහුණාම එතන හොඳටම ඇති මේ බෝ වෙන්නේ නැති වෙන්නේ. බාල්දියක් තියෙනවා අපි බාල්දිය මේ මදුකෝ බෝ වෙයි කියලා අපි බාල්දිය අනිත් පැත්ත හරවනවා. සමහරවිට බාල්දිය උඩ තියෙන වටේ ගැට්ටක්. ඔය ගැට්ට එකතු වෙන වතුර ටික හොඳටම ඇති අපි දැකලා තියෙනවා මදුකෝ බෝ වෙලා තියෙනවා. ඒ විදිහට මේ මිනිස්සයා මිනිහා ක්‍රියා කරන දේවල් වලින් තමයි ඒක සිද්ධ වෙන්නේ. අපි අද අපේ පරිසරය හොඳට පිරිසුදු කළත් සමහරවිට හෙට දවසේ තුල යම්කිසි විදිහකින් තවත් මදුකෝ බෝ වෙන තැනක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේක දිගින් දිගටම කරන්න ඕන. මේ මදුකගේ ජීවන චක්‍රයත් එක්ක ගත්තාම මේකට අපිට ප්‍රායෝගික වෙන්නත් ඕන, පහසු වෙන්නත් ඕන, ඒ සරල වෙන්නත් ඕන. ඒක නිසා තමයි අපි කියන්නේ සතියකට එක දවසක් නිශ්චිත දවසක් තියාගන්න. අපි මේ සඳුදාට මේ ගමන අපි මේ කිව්වා. ඒ වගේ සිකුරාද දවස හරි නැත්නම් තමුන්ට පහසු සතියේ මොකක් හරි දවසක් වෙන් කරලා ඒ දවස තුල අවම වශයෙන් පැයක් වෙන් කරලා තමුන්ගේ ජීවත් වෙන ගෙදර, තමුන් වැඩ කරන ආයතනයේ නැත්නම් ආගම අදහන්න යන අපේ ආගමික සිද්ධාස්ථානයේ නැත්නම් දරුවා යන පාසල මේ තැන්වල මේ මදුකම් බෝවන ස්ථාන තියෙනවද කියලා බලලා ඒක විනාශ කිරීම ඉතාමත්ම සුදුසුයි. ඒ තුළින් අපිට පුළුවන් වෙනවා බොහෝ දුරට මේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගන්න. ඒතර වෛද්‍යතුමනි අපි කතා කරේ පෙර සූදානම් පිළිබඳව. අපිට ඩෙංගු රෝගය වැළඳෙන්නට කලින් අපේ ඩෙංගු රෝගය වැළඳෙන ඩෙංගු මදුරු බෝ වෙන ස්ථාන ටික පිරිසිදු කරාම ඔවුන්ට බෝ වෙන්නට තියෙන ඉඩ ප්‍රස්තාව අපි අවම කරාම අපිට ඩෙංගු රෝගයෙන් බේරී සිටින්නට පුළුවන්. එතකොට පරිසරය සුද්ධ පවිත්‍ර කිරීම හැර ඩෙංගු රෝගයෙන් අපිට බේරෙන්න ජනතාව විසින් පුද්ගලයෝ විසින් තවත් අනුගමනය කරන්නට ඕනි විශේෂිත සෞඛ්‍ය පුරුදු මොනවා හරි තියෙනවද? පරිසර පිරිසුදුකම මම කලිනුත් කිව්වා ඊළඟට තියෙන අපිට තියෙන කරන්න තියෙන ප්‍රධානම දේ තමයි අර මදුරු විකර්ෂකයක් භාවිතා කිරීම. විශේෂයෙන්ම අවදානම වැඩි අය පාසල් දරුවෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගර්භිණී මවක් වෙන්න පුළුවන්. අපි ගර්භිණී මව් මෙතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. මොකද ඩෙංගු රෝගය හැදුනොත් එහෙම මාරාන්තික වෙන්න තියෙන අවදානම වැඩි. ඉතින් ඒ වගේම යම්කිසි විදිහකින් වෙනත් සංකුලතා තියෙන රෝග තියෙන අය වගේ එහෙම තියෙනවා නම් ප්‍රතිශක්තිය අඩු අය ඉන්නවා නම් දීර්ඝකාලීන ලෙඩ රෝග තියෙන එහෙම නැත්නම් යම්කිසි විදියකින් අවයව බද්ධ කරපු වගේ අය මේ වගේ අයත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. අන්න ඒ වගේ අයට විශේෂයෙන්ම පුළුවන් මේ වගේ මදුරු විකර්ෂකයක් භාවිතා කරලා ඒකේ පරිස්සම් වෙන්න. ඊළඟ එක තමයි අපි මේ මදුරුවෙකුට ඇඟට වෛරසය යන්නේ මේ රෝගය තියෙන කෙනෙකුට මදුරුව දෂ්ට කරන හින්දා. ඉතින් ඒක නිසා යම්කිසි කෙනෙකුට උණ රෝගය තියෙනවා නම් විශේෂයෙන්ම ඩෙංගු කියලා අඳුනගත්තොත් ඒ වගේ අය තමුන්ට මදුරුව දෂ්ට කරන එක පුළුවන් තරම් අවම කර ගන්න ඕන. ඒකදී අපි නිර්දේශ කරනවා ගොඩක් වෙලාවට අපි ඒගොල්ලන්ට කියනවා ඇඳ විවේකේ ගන්න කියලා. ඒ ඇඳ විවේකේ ගන්න ගමන්ම මදුරු දැලකින් මේ ඇඳ ආවරණය කරලා තියෙනවා නම් ඒක ඊටමත්ම හොඳ ක්‍රමවේදයක් වෙනවා. මෙන්න මේ කාරණා කටයුතු ටික තමයි අපිට කරන්න සිද්ධ වෙන්නේ මේ ඩෙංගු රෝගය පාලනය කිරීම. ඒතර වෛද්‍යතුමනි කෙනෙක්ට ඩෙංගු රෝගය වැළඳුනාට පස්සේ මේ ඩෙංගු රෝගය පුද්ගලයාට හොඳ කරගන්නට පුළුවන් වෙන තමන්ගේ ශරීරයේ ක්‍රියාත්මක වෙන ප්‍රතිශක්තිය මගින් වෛරසයට එරෙහිව අපි දක්වන ප්‍රතික්‍රියාව තුළින්. ඒතකොට ප්‍රතිශක්තිය වර්ධනය කරගන්නට දේවල් මේ කාලේ සිද්ධ කරන්න ඕනේ නේද ජනතාව? එතෙන්දී අත් වශයෙන්ම අපි කොහොමත් හොඳයි අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය අපි වර්ධනය කළා රෝගයට ඔරොත්තු දෙන තත්ත්වයට අපේ ඇඟ පවත්වාගෙන යන්න. ඒකෙදී වැදගත් දෙයක් තියෙනවා ඕනම පුරවැසියෙක් විදියට අපි අපේ ශරීරය නිරෝගී වෙන්න ඕන, අපේ මනස නිරෝගී වෙන්න ඕන, අපේ හැසිරීම කතාව නිරෝගී වෙන්න ඕන. එතෙන්දී අපි දිනපතාම හොඳ ව්‍යායාම කරනවා නම් අඩුම ගානේ පැය භාගයක්වත් අපි ඇවිදිනවා නම් කරනවා නම් හොඳයි. මේ ඉන්ධන අර්බුදයත් එක්ක මං හිතන්නේ ඒක වෙස්වලාගත්තු ආශිර්වාදයක් වගේ ඇවිල්ලා තියෙනවා. අපිට පුළුවන් හොඳට ඇවිදින්න. අපි වෙනදා බස් හෝල්ට් එකටත් බස් එකට නැග්ග නැත්නම් 3 wheeler එකක් ගත්ත හයර් කළා. නමුත් අපිට පුළුවන් නම් ඒ ටික පයින් යන්න ඒක අපේ ශරීරයට හොඳයි. ඊට පස්සේ අපි ගන්න ආහාර. අපි අධික විදියට මේද අධික විදියට කාබෝහයිඩ්‍රේට් නැත්නම් පිෂ්ඨය තියෙන ආහාර ගන්න නැතුව බොහොම සමබල ආහාර වේලක් ගන්නවා නම් අපේ තියෙන පුෂ්ටිමත් භාවය නැති වෙලා අපේ ශරීරය ඊටමත්ම මනාව හැඩ ගැහෙනවා, නියමිත ආකාරයට ඇරෙනවා. ඒක තියෙන එක. ඊට පස්සේ බෝඩ් නොවන රෝග
විදිහට තියෙන දිය වැඩියාව, අධික රුධිර පීඩනය, ඊට පස්සේ නිදංගත වකුගඩු රෝග වගේ මේ රෝගවලට තියෙන ගොදුරු වීමත් ඒ වගේ තත්ත්වයන් තුලදී අවම වෙනවා. ඒ තත්ත්වය අපි හදාගන්න එක. යම්කිසි කෙනෙක් ඒ රෝගය තියෙනවා නම් ඒවට නිසි පරිදි ఔෂධ අරගෙන ඒවා පාලනය කර ගැනීමත් වැදගත් වෙනවා. මේ කටයුතු ටික කරනවා නම් එතකොට අපේ ශරීරයේ තියෙන ශක්තිය එහෙම නැත්නම් ප්‍රතිශක්තිය ඉතාමත්ම හොඳින් වර්ධනය වෙනවා. ඒ තුළින් අපිට පුළුවන් වෙනවා ඕනෑම රෝගයකට ඔරොත්තු දීමට අපේ ශරීරයේ සූදානම් කරන්න. ඒතර වෛද්‍යතුන් අපි දැන් මේ ඩෙන්ගු රෝගය පාලනය කිරීම කියන කාරණය පිළිබඳව කතා කරද්දී අද අපේ රටේ නිර්මාණය වෙලා තියෙන අර්බුද අපේ රටේ කලින් තිබ්බ තත්ත්වයට වඩා වෙනස්. අපි දකිනවා මීට අවුරුදු දශකයකට ඉහතදී අපේ රටට ඩෙන්ගු රෝගය ආවහම මේ උවදුර ආවහම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පුළුවන් මේකට සක්‍රියව දායක වෙන්නට පුළුවන්. අපි දකිනවා දුම් ගහනවා මේ වගේ විවිධ ක්‍රියාකාරකම් සිද්ධ කරනවා ඩෙන්ගු රෝගය මර්ධනය කරන්න, බෝවීම පාලනය කරන්න. නමුත් රටේ වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන අර්බුදත් එක්ක මේවා කරන්නට තියෙන ඉඩ ප්‍රස්තාව ඇහිරලා තියෙනවා නේද? බාධක නිර්මාණය වෙලා තියෙනවා නේද? ඇත්තටම මේ අපේ රටේ මේ ඩෙන්ගු විතරක් නෙවෙයි මේ බෝ වෙන රෝග ගණනාවක් තියෙනවා දැනුම් දිය යුතු රෝග විදියට 20 ගණනාවක් විතර 20කට අධිකව. ඉතින් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ දැන් මේ වගේ රෝගයක් කියලා සැකකටයුතු ගමම්ම ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට දන්වන්න ඕන ඔයාලා විසින්නව ඒ රෝගය ගැන දැනගත්තු පුද්ගලයා විසින්. එහෙම දැනගත්තට පස්සේ අපේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක මං හිතන්නේ පහුගිය කාලේ කොවිඩ් කාලේ බොහොම ඔබත් එක්ක බොහොම දීර්ඝ වශයෙන් ගනුදෙනු කරපු චරිතයක්. මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඒ ප්‍රදේශයට ගිහිල්ලා ඒ රෝගය පිළිබඳ විමර්ශනය කළා. තවත් ඒ වගේ රෝගීන් ඉන්නවද කියලා අඳුනගෙන ඒ වගේ මේ රෝගය එතන පැතිරෙන්න තියෙන ඉඩ ප්‍රස්ථා අහුරන එක තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ කාර්යභාරය. නමුත් අද තියෙන මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඉන්ධන ප්‍රශ්නත් එක්ක ඒ එදා වගේ බොහොම සක්‍රියව නිතරම ක්ෂේත්‍රයට ගිහිල්ලා මේ රෝගීන් හමු වෙන්න කතා බහ කරන්න ඒ වගේ දේවල් නිරීක්ෂණය කරන්න උපදෙස් ලබා දෙන්න හැකියාවක් නැහැ. ඒක ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි මේ මදුරු බෝ වෙන තැන් පිළිබඳ සමීක්ෂණය කිරීම. ඒ වගේම අපේ මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශවල ඉන්න කණ්ඩායම්, අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, තවත් අයත් සමග සමාජලාට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ වෙන ස්වේච්ඡා පුද්ගලයාත් එක්ක එකතු වෙලා මේ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් මදුරුම් බෝ වෙන තැන් විනාශ කිරීම සඳහා කටයුතු කළා ගියා. ඉතින් ඒ වගේ කටයුතු කළා. නමුත් දැන් අද මේ තියෙන තත්ත්වයට එක්ක ඒ වගේ යම්කිසි විදිහක පසුබෑමක් තියෙනවා. ඉතින් ඒ තත්ත්වයේදී අපි දකිනවා මෙතන විශාල වශයෙන්ම වෙනසක් තියෙනවා. ඒ සමහර වෙලාවට මේ ධූමායනය කිරීමටත් ඩීසල් පෙට්‍රල් වගේ ඉන්ධන අවශ්‍ය වෙනවා. එතකොට ඒ වගේ හිඟතාවයන් ගැටලු එන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වයේ තුලදී අපි හැමදාමත්ම කිව්වේ මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආවට ජනතාවට තියෙනවා විශාල වගකීමක් සහ මෙතන කාර්යභාරයක් තමුන්ගේ පරිසරය, තමුන් ජීවත් වෙන පරිසරය මදුරුවන්ගෙන් තොර පරිසරයක් විදිහට පවත්වාගෙන යන්න. ඉතින් අන්නේ කටයුත්ත සඳහා මේ අවස්ථාවේදී වෙනදාටත් වඩා යම්කිසි විදියකින් ඒකේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒක නිසා ජනතාවගේ මෙතන අපි විශාල දායකත්වයක් බලාපොරොත්තු වෙනවා. තමුන් ජීවත් වෙන පරිසරය නැත්නම් තමුන් රස්සාව කරන තැන පරිසරය නැත්නම් තමුන්ගේ දරුවෝ අධ්‍යාපනය ලබන තැන පරිසරය පිරිසුදුව තබා ගැනීමට සක්‍රියව සහ විශාල දායකත්වයක් ලබා දෙයි කියලා. අපි ජනතාවට තියෙන වගකීම පිළිබඳව කිසිදු සැකයක් නැහැ. ඒ කාරණයට ඔබතුමත් එක්ක 100% එකඟ වෙනවා. මොකද වෙනදාට වඩා දැන් තියෙන අර්බුදත් එක්ක දැන් තියෙන සීමා කිරීම එක්ක අපේ රටේ ජනතාවට එදාට වඩා ලොකු කැපකිරීමක් කරන්නට සිද්ධ වෙනවා. තමා ජීවත් වෙන අවට පරිසරය පිළිබඳව එදාට වඩා අද සැලකිලිමත් වෙන්නට සිද්ධ වෙනවා. ඒ කාරණෙත් එක්ක මට එකඟ වෙන්නට පුළුවන්. නමුත් ඒකම තමයි වෛද්‍යතුමනි දැන් අපේ රටේ පහුගිය කාලේ බලධාරීන් විවිධ ක්ෂේත්‍රවලට ප්‍රමුඛ ක්ෂේත්‍ර කියලා සලකලා ඉන්ධන ලබා දීම සිද්ධ කරා. දැන් ඩෙන්ගු රෝගය පිළිබඳව අපි කතා කරද්දී මේක සුළුපටු රෝගයක් නෙමෙයි. මරණයකින් කෙලවර වෙන්නට පුළුවන් රෝගයක්. අපි ඉන්ධන පෝලිමක හිටියත්, ගෑස් පෝලිමක හිටියත්, ආර්ථික අර්බුදයක හිටියත් අපි හැම වෙලාවෙම ගැට ගහ ගන්න හදන්නේ අපේ ජීවිතය. එතකොට අපේ ජීවිතයට තර්ජනයක් වෙනවා නම් කුඩා මදුරුවෙක්ගෙන් අපි මුලින්ම ඒ තර්ජනය නැති කරන්නට ඕනි කියන ස්ථාවරය මම හිටියොත් හරි කියලා මම හිතනවා. එතකොට එහෙම බලද්දී ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද තවදුරටත් බලධාරීන් මේ පිළිබඳව ඇහැ යොමු වෙන්නට ඕනි? මේ කාල සීමාවේදීවත් මේ ඩෙන්ගු රෝගය පාලනය කරන්න, උවදුර පාලනය කරන්න සෞඛ්‍ය අංශවලට ඉන්ධන ලබා දීමට ප්‍රමුඛත්වයක් ලබා දෙන්නට ඕනි. ඒ වගේම දුන්නානායනය කරන්න, මේ දේවල් සිද්ධ කරන්නත් ඉන්ධන ලබා දීමට බලධාරීන් මීට වඩා මැදිහත් වෙන්නට ඕනි කියලා ඔබතුමා හිතන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මැදිහත් වීම වඩා නෙවෙයි මැදිහත් වීම අවශ්‍ය වෙනවා. ඒ මැදිහත් වීම මම හිතන්නේ මේ අවස්ථාවේදී ලැබෙමින් පවතිනවා. ඔබට ඉදිරි දවස් 2-3 ඇතුළතදී මේ පිළිබඳ තොරතුරු
දැනගන්න පුළුවන් වේවි. රටේ සෞඛ්‍ය අංශය වගේ තම සෞඛ්‍ය පරිපාලනයේ ඉන්න ඉහළම තනතුරුවල ඉන්න සෞඛ්‍ය ලේකම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වගේ අයගේ අවධානය මේ සඳහා යොමු වෙලා මේ පිළිබඳව සමාලෝචනය කිරීම ආරම්භ කරලා ඒ වගේම බොහොම කිට්ටුවෙන් සම්බන්ධීකරණය කරමින් ඒ අවශ්‍ය කටයුතු සලසමින් තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා රාජ්‍ය පරිපාලනය පැත්තෙන් මේ රටේ ඉන්න ඉහළම තනතුරුවල ඉන්න රාජ්‍ය නායකයින්ගේ අවධානය මේ සඳහා යොමු වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ මර්ධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගවලට රජය පැත්තෙන් ලබා දෙන්න ඕන සහයෝගය මොකක්ද කියන එක පිළිබඳව මේ අවස්ථාවේදී සාකච්ඡා වෙමින් පවතිනවා. මම හිතන්නේ අපි මෙතන ඒ කරන දේවල් වල ප්‍රතිඵල ඉදිරියේදී දැනගන්න පුළුවන් වේවි. හැබැයි අනිත් පැත්තෙන් ගත්තාම අනිවාර්යයෙන්ම ඒ දායකත්වය අවශ්‍ය වෙනවා. මොකද මහජන සෞඛ්‍ය පරීක්ෂකට එහෙම නැත්නම් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ට එහෙම නැත්නම් ක්ෂේත්‍ර මధుර මර්ධන සහායකයින්ට මේ ක්ෂේත්‍රයට යන්න වෙනවා. එතකොට ඒක ගමන් කරන්න ඕනේ. එතකොට වාහන අවශ්‍ය වෙනවා, ඉන්ධන අවශ්‍ය වෙනවා. තමුන්ගේ පෞද්ගලික වාහනයකින් හරියන්න. එතකොට එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ. මොකද මේක ගෙදරක ඉඳන් කාර්යාලයක ඉඳන් මර්ධනය කරන්න පාලනය කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි. ඉතින් ඒක නිසා අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට ඒ අවධානය යොමු වෙලා ඒ අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය ඒ වගේම අවශ්‍ය රසායන ද්‍රව්‍ය ප්‍රමාණයම සපයා ගැනීම වැදගත් වෙනවා. අපේ රටේ ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී තිබෙන මොහොතක්. ඉතින් ඒ තර්ජනයෙන් අපේ රටේ ජනතාව ගලවා ගන්නට එක් අන්තයකින් ජනතාවට කාර්යභාරයක් තියෙනවා, වගකීමක් තිබෙනවා. අනෙක් අන්තින් රටේ බලධාරීන්ටත් කාර්යභාරයක් තිබෙනවා, විශාල වගකීමක් තියෙනවා. මේ පිළිබඳව අපි කතා කරමු තවදුරටත් මේ විරාමයෙන් අනතුරුව. ඔබනවතත් විරාමයෙන් අනතුරුව ටොක් 24 සජීවී වැඩසටහන සමගින් අපි කතා කරන්නේ අපේ රටේ ජනතාවට මේ දිනවල තර්ජනයක් කරලා තිබෙන කුඩා මදුරුවෙක්ගෙන් බෝ වෙන ඩෙන්ගු රෝගය පිළිබඳව. ඩෙන්ගු රෝගය පිළිබඳව කතා කරද්දී වෛද්‍යතුමනි අපි ඩෙන්ගු රෝගයට එන්නට පෙර ආතුව අපි වසර ගණනාවක් තිස්සේ කොවිඩ් රෝගයෙන් බැටකෑවා. කොවිඩ් වසංගතයෙන් බැටකෑවා. කොවිඩ් වසංගතය නිසා අපේ රටේ ආර්ථිකය සමාජීය වශයෙන් අපි දැඩි ලෙස පසුබෑමකට ලක් වුණා. අපි දැක්කා කොවිඩ් වසංගතය පිළිබඳව කතා කරද්දී විවිධ රැලි කිහිපයක් කොවිඩ් එක්ක අපේ රටට එනවා. ඊනතුරු කොවිඩ් රෝගීන් වාර්තා වීම අඩු වෙනවා. අපේ රටේ ජනතාව කොවිඩ් පිළිබඳව තියෙන සැලකිල්ලත් අඩු වෙනවා. දැන් නැවතත් සති කිහිපයකට කලින් අපි දැක්ක එක්වරම කොවිඩ් රෝගීන් වාර්තා වෙනවා, කොවිඩ් මරණ කිහිපයක් වාර්තා වෙනට පටන් ගන්නවා. මේ තත්ත්වය ඔබතුමා කොහොමද දකින්නේ? අලුත් කොවිඩ් ප්‍රභේදයක් ඇවිල්ලාද? කොහොමද ඔබතුමා මේ තත්ත්වය අපිට විශ්ලේෂණය කරලා දෙන්නේ? මම හිතන්නේ මේක අපේ රටේ විතරක් නෙවෙයි අපේ රටවල් ගණනාවකම මේ අවස්ථාවේදී අත්දකින්න දෙයක්. කොවිඩ් වල ප්‍රභේදයන් වෙනස් වීම වරින් වර සිද්ධවීමත් සමහර ප්‍රභේද ඉතාමත්ම වේගෙන් ව්‍යාප්ත වීමත් සමහර ප්‍රභේද අනිත් ප්‍රභේදවලට වඩා සංකුලතා ඇති කිරීමේ හැකියාවත් වගේ දේවල් අපි පහුගිය අවුරුදු දෙක තිස්සේ කතා කළා. ඉතින් මේ අවස්ථාවේත් අපි දකින්නේ මේ ඔමික්‍රොන් ප්‍රභේදයේම තවත් ප්‍රභේදයක් මේ අවස්ථාවේදී ලෝකෙ පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඒ තුළින් ඒ ප්‍රභේදය වෙනස් වීමත් තුළින් නැවතත් ආසාදනය වීම, රෝගය පැතිරීම, රෝගය ඇතිවෙච්ච අයටත් නැවත ආසාදනය වීම වගේ දේවල් අපිට අත්දකින්න පුළුවන්. අත වශයෙන්ම පහුගිය අවුරුදු දෙකේදී අපි මේ ව්‍යසනයේදී අපි ලබාගත්තු විශාලතම ජයග්‍රහණය තමයි අපේ රට තුළ ඉන්න ජනතාවගෙන් අති බහුතරයක් අපි අවම වශයෙන් එන්නත් මාත්‍රා දෙකකින් වත් ලබා දීලා එන්නත් ලබා දුන්නා. ඉතින් ඒක ඉතාමත්ම විශාල ජයග්‍රහණයක් වුණා. ඒ නිසා තමයි අපිට ඉතාමත්ම සාර්ථකව මේ කොවිඩ් පාලනය කරගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ බූස්ටර් එන්නත එහෙම නැත්නම් තුන්වන එන්නත ලබා දීමක් සිද්ධ වුණා. තුන්වන එන්නත ලබා ගැනීමේදී අපි දැක්ක පසුබැසීමක් තියෙනවා. අර මුලින් දැක්ක ලෙඩේ තිබිච්ච භයානකකම අමතක වෙලා යන්න ගියා. මොකද ගොඩක් අයට මේ රෝගය හැදුනේ නැහැ. නමුත් හැදුනත් එච්චර සංකූලතා ඇති වුණේ නැහැ. විශාල වශයෙන් වාර්තා වෙච්ච මරණ ප්‍රමාණයත් අඩු වුණා. එතකොට ඒක ගත්තාම සැලකිල්ල ඒ තිබිච්ච ගතිය අඩු වෙලා නිකන් සැහැල්ලුවට අරගෙන තුන්වන මාත්‍රාව ගත්තේ නැහැ. නමුත් දැන් ඇත්ත වශයෙන්ම අවුරුදු 20ට වැඩි අයට හතරවන එන්නතත් මාත්‍රාවත් නිර්දේශ කරනවා. ඉතින් ඒක හතරවන මාත්‍රාවත් ගන්නවා නම් ඒ විදිහට මේ කොවිඩ් වලින් එන්නත් ලබා ගැනීම තුළින් හොඳින් ආරක්ෂා වෙනවා නම් අපිට මේ කොයි රැල්ලාවත් අපිට පුළුවන් වෙනවා ඒක සාර්ථකව කළමනාකරණය කරගන්න. ඉතින් මෙතන තියෙන්නේ ගැටලුව අපි හරියට ඒක කළමනාකරණය කරගත්තොත් ජනතාවගේ දායකත්වය ලබාගෙන එන්නත ගන්නවා නම් ඇත්ත වශයෙන්ම වැදගත් වෙනවා. ඒ වගේම තව එක කාරණයක් තියෙනවා. අපි මේක පාලනය කිරීමට අපිට තවත් උදව් වෙච්ච කාරණයක් තමයි අපි කෙනෙක් අතර මුණ ගැහිීමේදී අපි නැත්නම් අපි ආශ්‍රය කිරීමේදී මුව ආවරණයක් පැළඳීම තුළින් මේ වෛරසෙක් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට යන එක අපි ඉතාමත්ම විශාල වශයෙන් පාලනය කළා.
පහුගේ කාලේ මුවාවරණ පැළඳීම ඉතාමත්ම අඩු වුණා. ඒ වගේම අපි දන්නවා දැන් පොදු ප්‍රවාහන ක්‍රමයක ගියත් බස් එක කෝච්චි එක ගියත් මුවාවරණය පළඳින්නේ නැති පිරිස ඉන්නවා. නමුත් මං හිතන්නේ මේ වෙලාවේ මේ අලුතෙන් ප්‍රභේදයක් පැතිරිලා කොවිඩ් ආසාදිතින් වැඩි වෙලා මරණ වාර්තා වෙන අවස්ථාවකදී අත්ත වශයෙන්ම අපිට ඉතාමත්ම වැදගත් වෙනවා නැවතත් ඒ පරණ හොඳ පුරුදු වලට අපි ආපසු ගමන් කිරීම. ඒ කියන්නේ අවම වශයෙන් අපි මේ තවත් අය මුණ ගැහෙන පොදු ස්ථානවලදී මුවාවරණ පැළඳීම මේ අවස්ථාවේදී මං හිතන්නේ අනිවාර්යයි. නමුත් වෛද්‍යතුමනි අපේ රටේ ජනතාව තුළ තියෙන මතයක් තමයි එන්නත් මාත්‍රා ලබාගත්තයින් අනතුරුව මුඛාවරණ පැළඳීම සිද්ධ කරන්නට ඕනේ නැහැ. අපි සුරක්ෂිතයි මීටරේ පාතරේ තියාගන්නට ඕනේ නැහැ. අපි සුරක්ෂිතයි කියන කාරණේ අපේ රටේ ජනතාව තුළ එල්බගෙන තියෙන මතයක්. ඒ වගේම අපි දැක්කා පහුගිය කාලේ රජයේ විසිනුත් මුඛාවරණ පැළඳීම දැන් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කියලා මුඛාවරණය අයින් කරන්න උත්සාහ කරා. මේ දේවල් ඔබතුමා කොහොමද දකින්නේ? ඒ අවස්ථාවෙන් අවස්ථාවට තියෙන හොඳම ක්‍රමවේදය තමයි නිර්දේශ කරන්නේ. ඉතින් ඒ අවස්ථාවේ තියෙනකොට ඒක ආවරණය ඒ සඳහා යන වියදම ඊට පස්සේ ඒ සඳහා ඒකෙන් තියෙන වෙනත් අපහසුතාවයන් මේ හැම දෙයක්ම ගැන සලකලා බලලා තමයි ජන ජීවිතයේ පුළුවන් තරම් දුරට සාමාන්‍ය තත්ත්වෙන් පවත්වාගෙන යාම සඳහා තියෙන්න ඕන අවම දේවල් නිර්දේශ කිරීම තුළින් තමයි ඒ වගේ දේවල් සිද්ධ වුණේ. නමුත් අද දවස ගත්තාම එදාට වඩා ඒ නිර්දේශය වෙනස් වෙනකොට වඩා අද තත්ත්වය වෙනස්. අද ප්‍රභේදයක් ඇවිල්ලා මේක පැතිරීම තියෙනවා, අවදානම තියෙනවා, බෝවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා පාදින්න ඕන. ඊළඟ කාරණේ තමයි එන්නත් ලබා ගත්තට පස්සේ එන්නත් ලබා ගැනීමෙන් ආසාදනය වීම වැලකීම යම් කිසි දුකට සිද්ධ වෙනවා. ඒ වගේම ආසාදනය වුණත් ඒකෙන් සිද්ධ වෙන සංකුලතා අවම කරනවා. ඉතින් ඒක නිසා මෙතනදී එන්නත් ලබා ගත්තයි කියන්නේ මුව ආවරණය ඉවත දැමීමට විකල්පයක් නෙවෙයි. ඒක අපි දෙකම කරන්න ඕන. එන්නත් ලබා ගැනීමත් කරන්න ඕන. ඒ වගේම මුව ආවරණය පැළඳීමත් දිගටම කරන්න ඕන. ඒතර වෛද්‍යතුමනි දැන් ඊළඟට තියෙන කාරණේ තමයි අද අපේ රටේ තියෙන ප්‍රවාහන ගැටලුව නිසා විශාල පිරිසක් එකපාර බස් රථවල යනවා. මේ වගේ දේවල් තුනිනුත් වසංගත රෝග බෝවීමට තියෙන ඉඩකඩ බොහෝ වැඩි නේද? අපි දැක්ක අපේ මේ කොවිඩ් වසංගතය පැතිරෙන්න එක වළක්වන්න නම් අඩුම ගානේ මීටර එක පරතරය තියාගන්න ඕනේ කියලා කිව්වා. සමහර රටවල් මීටර දෙකක් කිව්වා ඒක. ඉතින් අවම වශයෙන් මීටර එක පරතරය තියාගන්න ඕන. නමුත් අපි දන්නවා මේක හැමතිස්සෙම ප්‍රායෝගික වෙන්නේ නැහැ. අපේ තියෙන ප්‍රවාහන තියෙන ප්‍රශ්නත් එක්ක ගමන් බිමන් යනකොට මේක මීටරේ දුරස්ථභාවය තියාගන්න බෑ. පාසලක ඉස්කෝලේක අධ්‍යාපනය ලබනකොට මීටරයක දුරස්ථභාවය තියාගන්න එක අපහසුයි. කාර්යාලයක සමහරවිට වැඩ කරනකොට නැත්නම් වැඩපළක වැඩ කරනකොට අපහසුතාවයක් තියෙන්න පුළුවන්. අපි එතෙන්දී පුළුවන් හැම අවස්ථාවකම මීටරයක දුරස්ථභාවය තියා ගැනීමට අපි උනන්දු වෙන්න ඕන. නමුත් ඒක තියාගන්න බැරි අවස්ථා තියෙනවා. අපිට එහෙම අවස්ථාවේදී පුළුවන් තරම් එකෙන් වළකින්න ඕන. වළකින්නත් බැරි නම් ඒ දේ කරන්න වෙනවා නම් අපිට කරන්න දෙයක් නෑ, අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ කරන ගමන් අපි අනිවාර්යයෙන්ම මුවාවරණ පැළඳීම වගේ අතිරේක ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම තුළින් අපිට පුළුවන් වෙනවා මේ තියෙන අවදානම අවම කිරීමට. ඒතර වෛද්‍යතුමනි දැන් අපේ රටට කොවිඩ් කියන වෛරස් එක ඇවිල්ලා අපි දැක්ක අවුරුදු දෙකමාරක් විතර අපිට අපේ රටේ ජන ජීවිතේට දැඩි බලපෑම් එල්ල කරා. දැන් ඒක යම් තාක් දුරකට අඩු වෙලා තියෙනවා. දැන් අලුත් ප්‍රභේදයක් එන්නට පටන් අරගෙන තියෙනවා. මේ විදිහට අලුත් වෛරස් රෝගයක් මතුවුණාට පස්සේ මේ ප්‍රභේද ඇතිවෙමින් ඉදිරියට ගමන් කරලා කොච්චර කාලයක් ඉස්සරහට යනවද? ඒක ඒ වසංගතයේ හා වෛරසයේ හැටියට වෙනස් වෙන්න පුළුවන්. අපි දැක්ක මේ කොවිඩ් වසංගතය ආවා අවුරුදු දෙකක් තිස්සේ මුළු ගෝලීය ප්‍රජාවම මේකෙන් බැට කෑවා. නමුත් තවදුරටත් ඒකෙන් අපි බැට කනවා. ඉතින් මේක කවදා ඉවර වෙයිද කියලා සමහර විට කියන්න අමාරුයි. සමහර විට අපි දන්නවා ඉන්ෆ්ලුවෙන්සා රෝගය. ඉන්ෆ්ලුවෙන්සා රෝගය කියන එකත් ඒ වගේ මේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මගින් ඇතිවෙන මේ ප්‍රතිශත තත්ත්වය හැම අවුරුද්දකම විශේෂයෙන්ම ශීත කාලගුණයේදී විශේෂයෙන්ම මේ ශීත යුරෝප වගේ රටවල් වල ඉතාමත්ම තදින් පැතිරෙනවා. වැඩිහිටියෝ විශාල වශයෙන් මිය යනවා. අවුරුදු පතා එන්නත් ලබා දෙන්න සිද්ධ වෙනවා. ඒ විදිහට ඒකට ඔත්තු දෙලා ඒකත් සමග ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කොවිඩ් සමහර විට කොවිඩ්ත් ඒ වගේ තමයි දිගින් දිගටම මේකත් සමග සමහර විට අපිට ජීවත් වෙන්න සිද්ධ වෙවි. ඒ අවස්ථාවේදී ඒ අවශ්‍ය ගැළපෙන දේවල් කරමින්. නමුත් සමහර වෛරස් රෝග තියෙනවා. ඒ නෙවෙයි උදාහරණයකට SARS රෝගය. අපි දැක්ක SARS වෛරසය ආව රට ලෝකේ පුරා පැතිරුණා. රටවල් ගන්නා ඔක පැතිරුණා. මිනිස්සු මිය ගියා. නමුත් ඒ වෛරසය සම්පූර්ණයෙන්ම තුරන් වෙලා ගියා එක්තරා කාලයකදී.
ඒතර වෛද්‍යතුමනි දැන් මේක නිශ්චිතව ඉවර වෙන කාලයක් අපිට හරියට කියන්නටත් බෑ. කොවිඩ් වසංගතයක සමහරවිට අපිට තව අවුරුදු ගණනාවක් එකට ජීවත් වෙන්නට සිද්ධ වෙයි. ඩෙන්ගු රෝගය වාර්ෂිකව අපේ රටට එන්නට පටන් ගන්නවා. අපි දකින අනිකුත් ප්‍රධානම ගැටලුව සහ අර්බුදය තමයි අපේ රටේ මේ ආකාරයෙන් වසංගත රෝගයක් එද්දී අපේ රටේ මහල් නිවාසවල ජීවත් වෙන ජනතාව, විශේෂයෙන්ම මහල් නිවාසවලටත් වඩා වතුකරේ ජීවත් වෙන ජනතාව, මොඩුක්කු නිවාසවල ජීවත් වෙන ජනතාව විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. මේ ජනතාව සාමාන්‍ය ජනතාවට වඩා දැඩි තර්ජනයකට ලක් වෙනවා නේද මේ රෝගත් එක්ක? බොහෝ වෙලාවට මේ බෝ වෙන රෝග එක ක්‍රමයට බෝ වෙනවා. සමහරවිට පාචන රෝග වගේ තියෙන්න පුළුවන් ජලයෙන් තමයි බෝ වෙන්නේ. එතකොට එතනදී වැදගත් වෙන්නේ මේ අපි පානය කරන එහෙම නැත්නම් ආහාරයට ලබා ගන්න එකතු කර ගන්න ජලය කොයිතරම් දුරට පිරිසුදුද කියන එක. නමුත් බොහෝ රෝග මේ අවස්ථාවේදී ලෝකේ පුරා පැතිරෙන බොහෝ රෝග ගත්තාම හැබැයි මේ ශ්වසන මාර්ගය හා සම්බන්ධයි. එක්ක වාතය මගින් පැතිරෙනවා, එහෙම නැත්නම් ශ්වසන මාර්ගයේ බීජිත මගින් පැතිරෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී කෙනෙකුට කොයිතරම් සමීපයෙන් කෙනෙක් ඉන්නවද කියන එක මත මේක පැතිරීමේ තියෙන අවදානම වෙනස් වෙනවා. ඉතින් අපි දන්නවා ගොඩක් වෙලාවට මේ ජනගණත්වය අධික ප්‍රදේශ තමයි නාගරික ප්‍රදේශ. මේ නාගරික ප්‍රදේශවලදී එතකොට ඒකේ තියෙන අවදානම් වැඩි. අපි දැක්ක කොවිඩ් වල ඉස්සෙල්ලාම පැතිරුණේ නාගරවල, ඊට පස්සේ තමයි ගම් වලට ගියේ. ඉතින් ඒ වගේ තමයි මේකත් මේ ඩෙන්ගුත් එහෙම තමයි. ඩෙන්ගුත් ඉස්සෙල්ලාම නගරවල තමයි තිබුණේ. ඊට පස්සේ ගම් වලට යනවා. මේකත් මොකද මදුරුවා ජනගහනය අධික තැනක තමයි වැඩියෙන්ම දෂ්ට කරන්නේ, වැඩියෙන්ම ඉන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ මහල් නිවාස, ඊට පස්සේ වතු ආශ්‍රිතව තියෙන ලැයිම් කාමර වගේ තැන්වල, ඒ වගේ අධික තදබදයකින් තියෙන තැන්වල මේ වගේ වසංගතයක් ආවොත් පැතිරීමේ තියෙන අවදානම වැඩි. ඒක අපිට බාර ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකෙදී අපි තාමත් වැදගත් දේ තමයි අපි දීර්ඝකාලීනව සැලස්මෝල් හදන්න ඕන අපේ රටවල් වලට. එකක් තමයි අපේ නිවාස ප්‍රතිපත්තියක් විදියට කොහොමද නිවාස තියෙන්න ඕනේ, නිවාසයක කී දෙනෙක් ජීවත් වෙන්න ඕනද, හැමෝටම නිවාසයක් ලැබෙන විදියට කොහොමද අපි නිවාස වැඩපිළිවෙලක් රට තුල ඇති කරන්නේ කියලා. ඒ වගේම ප්‍රවාහනය ගත්තාම ප්‍රවාහන ප්‍රතිපත්තියක් අපි හදා ගන්න ඕන. කොහොමද අපේ ප්‍රවාහනය හදාගන්නේ, අපි කොහොමද පහසුවෙන් ජනතාවට ගමන් කරන්න පුළුවන් විදියට, රටට බරක් නොවන විදියට අපේ පොදු ප්‍රවාහන ක්‍රමයක් ඇති කරන්නේ. දුම්රිය වලින් විශාල ප්‍රමාණයක් ගමන් කරන්න පුළුවන්. කොහොමද පහසුවෙන් වෙනත් රටවල විදුලි දුම්රිය තියෙනවා. විනාඩි 3න් 3ට දුම්රිය ගමන් කරනවා. එතකොට විශාල ප්‍රමාණයකට ගමන් කරන්න පුළුවන්. එතකොට පාරේ වාහන අඩුයි. ඉතින් ඒ වගේ ක්‍රම වලින් කොහොමද අපි අපේ රටක ආර්ථිකය වගේම සෞඛ්‍යයටත් ඒක වැදගත් වෙනවා. මේ තත්ත්වයන් අපි කොහොමද ඒ වගේ දේවල් ක්‍රියාත්මක කරන්නේ කියලා දීර්ඝකාලීනව සැලැස්මවල් හදලා අපි ඒ වෙනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා. අපේ කාල වේලාව නිමවට පත් වෙමින් තිබෙනවා. අවසාන වශයෙන් වෛද්‍යතුමනි, අපේ රටේ දැන් තියෙන සම්පත් එක්ක තමයි අපිට ප්‍රයෝජනයට ගන්නට සිද්ධ වෙන්නේ, ඊතර වෙන්නට සිද්ධ වෙන්නේ. අපේ රටේ ජනතාවට මේ කාලයේදී අවසාන වශයෙන් මොකක්ද ඔබතුමාට කියන්නට තියෙන්නේ? මේ අවස්ථාවේදී ඩෙන්ගු වගේම තවත් රෝග කීපයක්ම අපේ රට තුළ පැතිරෙනවා. මේ පැතිරෙන බොහෝ දේවල් අපිට වළක්වා ගන්න පුළුවන් දේවල්. ඒ වළක්වා ගැනීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල මගින් යම්කිසි විදියකින් දායකත්වයක් දෙන්න ඕන. ඒ සඳහා ඒ දායකත්වය ලබා දෙමින් තියෙනවා. නමුත් අද රටේ තියෙන තත්ත්වයක් එක්ක එය ප්‍රශස්ත මට්ටමින් සිද්ධ නොවෙන්න පුළුවන්. ඒක ප්‍රායෝගික තත්ත්වයේ යථාර්ථය. මේ අවස්ථාවේදී ජනතාවට විශාල වගකීමක් වගේම කාර්යභාරයක් තියෙනවා. ඒ සඳහා දායක වෙන්න. මොකද මේ බොහෝ දේවල් ජනතාවගේ ක්‍රියාකාරීත්වය නිසා සිද්ධ වෙන දේවල්. උදාහරණයක් විදිහට ඩෙන්ගු මදුරු බෝ වෙන තැන් ඇති කරන්නේ අපිමයි. අපේ ජනතාවමයි. එතකොට ඒව නැති කිරීම, විනාශ කිරීම සහ ඩෙන්ගු වලින් වැළකීම සඳහා ඒ තැන් නැති කිරීමටත් ජනතාවගේ පැත්තෙන් විශාල දායකත්වයක්, කාර්යභාරයක්, දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වගකීමකුත් තියෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මතක තියාගන්න මේක අපිට එක දවසකින් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දිගින් දිගටම අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අවම වශයෙන් හැම සතියකම එක දවසක් වෙන් කරගන්න, එක පැයක් වෙන් කරගන්න, තමුන් ජීවත් වෙන පරිසරයේ, තමුන්ගේ ගෙදරවට, ඒ වගේම තමුන් දවල් කාලයේ ජීවත් වෙන, ඒ කියන්නේ තමුන් රැකියාව කරන තැන වෙන්න පුළුවන්, දරුවා පාසල් යන තැන වෙන්න පුළුවන්, අධ්‍යාපනය ලබන්න යන පාසල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ආගම අදහන්න යන ආගමික සිද්ධාස්ථානයක් හෝ අපේ වැඩ කාර්යකාරී කරගන්න යන වෙන පෞද්ගලික හෝ පොදු ස්ථානයක් වෙන්න පුළුවන්. මේ හැම තැනකම මදුරුවම් බෝ වෙන ස්ථාන, ඒ වගේම වෙනත් සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු කිරීම මගින් අපිට පුළුවන් වෙනවා බොහෝ දුරට මේ ඩෙන්ගු ඇතුළු අනිත් බෝ වෙන රෝග වලින් වැළකීලා සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න ඒ විදියට දායක වුණා. බෙන්ම ස්තුති වෛද්‍යතුමනි ඔබතුමන්ට.
ශ්‍රී ලංකාව අපි වර්තමානයේ තරමක් අරබුද එක්ක ජීවත් වෙන්නේ. ශ්‍රී ලංකාව අපිට වර්තමාන ජීවත් වෙන තරමක් අභියෝග තිබෙනවා, සීමා කිරීම තියෙනවා, සීමා සහිත සම්පත් ප්‍රමාණයක් තමයි අපිට තිබෙන්නේ. නමුත් මේ අපි හැමදේම කරන්නේ ජීවත් වෙන්නට. ඒ නිසා අපේ ජීවිතය අපිට වැදගත් වෙනවා. අද දවසේදී ජාතික ඩෙන්ගු මර්ධන දිනයක් බවට පරිවර්තනය කරලා තිබෙනවා, පත් කරලා තිබෙනවා, නම් කරලා තිබෙනවා. ඒ නිසාවෙන් ඔබට කාර්යභාරයක් තියෙනවා, යුතුයකමක් තිබෙනවා. දහවල් කාලේ ඔබ සිටින කාර්යාලය වෙන්නට පුළුවන්, පාසල වෙන්නට පුළුවන්, පන්සල වෙන්නට පුළුවන්, ඔබේ ගෙවත්ත වෙන්නට පුළුවන්, ශුද්ධ පවිත්‍ර කරලා තබා ගන්න. මොකද නිරෝගීකම පරම ලාභයයි. ඒ නිසා අපි ඔබට නැවත නැවතත් මතක් කරනවා රටේ තියෙන සීමා සහිත සම්පත් එක්ක නිරෝගී දීපැවැත්මක් ගත කරමුයි කියන එක. තවත් මෙවැනිම කාලය නිසා කාලෝචිත ටොක් 24 වැඩසටහනකින් අපි නැවත හම්බෙමු.